නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 22 වෙනි සිකුරාදා අපි එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කළ සෑම සිකුරාදා දිනකම පස්වරු එංගලන්ත වේලාවෙන් 2:30ට ආරම්භ වෙන සූත්‍ර අධ්‍යයන පන්තිය අපි ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ටත් ක්‍රියාත්මක කරමින් ලංකාවේ සිට මේ වැඩසටහන අපි මෙහෙවන්නේ සුපුරුදු ආකාරයෙන්ම අපි සෑම සිකුරාදා දිනකම මේ සූත්‍ර අධ්‍යයන පන්තිය ඉදිරියටත් පස්වරු 2:30ට එංගලන්ත වේලාවෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද අපි කතා කරන්නට නියමිතව තියෙන්නේ මහා චත්තාරීසක සූත්‍රය. අපි ගිය සතියේ ඒක ආරම්භ කළා, අපි ටිකක් දුරට කතා කළා. ඒ නිසා අද දවසේ අපිට තියෙන්නේ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න. ස්ක්‍රීන් එක පේනව නේද? එහෙමයි ස්වාමින් වහන්සේ. හොඳයි. අපි ගිය සතියේ සාකච්ඡා කළා මහා චත්තාරීසක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ The Great 40 කියලා ට්‍රාන්ස්ලේෂන් එක. ඒ සම්බන්ධයෙන් අපි සෑහෙන විස්තරයක් මුලින් කතා කළා. ඒ නිසාම අපිට ඉදිරියට යන්න කාලේ මදි වුණා. අද අපි එතෙන් සිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් නැවත සිහි ගැන්වීම පිණිස බොහොම සුළු කොටසක් එදා අපිට කරන්න හම්බුනේ. ඒක නැවත මතක් වීමක් හැටියටත් එදා නොසිටිය කවුරු හරි ඉන්නවා නම් ඒ අයට නැවත මතක් වීම පිණිසත් මම ඒ කොටසත් එක්කම කියවන්නම්, ඉංග්‍රීසි කොටස විතරක්. අනතුරු අපි පාලියෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් දෙකෙන්ම කියවලා සිංහලෙන් අපි ඒ ගැන සාකච්ඡා කිරීම ආරම්භ කරමු. මම නිතරම කියන දෙයක්, ඔබට ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා නම් ඒක මතු කරන්න පුළුවන්. අපේ මේ ඉදිරිපත් කිරීමට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ හිතට කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් මතු වුණොත් ඕනෑම වෙලාවක ඒක මතු කරන්න කියන්න, අපිට ඒක සාකච්ඡා කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඒක මේ සූත්‍රයට අදාළව පමණක් නෙමෙයි, ඔබට ධර්මයේ සම්බන්ධ කිසියම් ගැටලුවක් හරි යමක් අහන්න කියන්න තියෙනවා නම් එකක් වුණත් මේ සූත්‍රයට අදාළ විදිහට ඒ අසුරෙන් සම්බන්ධ වෙනවා නම් එකක් වුණත් අහන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හොඳයි, අපි සූත්‍රය ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. I have heard that on one occasion the Blessed One was staying near Savatthi in Jeta's Grove, Anathapindika's monastery. There he addressed the monks, "Yes, Lord." The monks responded to him. The Blessed One said, "Monks, I will teach you noble right concentration with its supports and requisite conditions. Listen and pay close attention. I will speak." මේක මම විස්තරාත්මකව මුකුත් කියන්න යන්නේ නැහැ. නමුත් මතක් කිරීමක් පමණක් සිදු කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා
මහණෙනි ඔබට ආර්ය සම්මා සමාධිය ආර්ය වූ සම්මා සමාධිය මම ඔබට කියා දෙනවා. එහි උපකාරක කරුණු හා පරිස්කාර හැටියට ඒකට උදව් වෙන කරුණු පිළිබඳව මම ඔබට කියා දෙනවා. සැලකිල්ලෙන් අහන්න කියලා තමයි දේශනා කළේ. උන්වහන්සේ දැන් මේ සූත්‍රයේදී මූලික අවධානය යොමු කරන්නේ සම්මා සමාධිය පිළිබඳව. ආර්ය වූ සම්මා සමාධිය පිළිබඳව. අපි ඒක හිතේ තියාගෙනයි ඉදිරියට යා යුත්තේ. Yes, Lord, the monks responded to him. The Blessed One said, now what monks is noble right concentration with its supports and requisite conditions. Any singleness of mind equipped with these 7 factors, right view, right resolve, right speech, right action, right livelihood, right effort, and right mindfulness is called noble right concentration with its supports and requisite conditions. එතකොට මේ ආර්ය සම්මා සමාධියට උපකාරක වන ධර්ම 7ක් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට මේ කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. එහිදී විශේෂය තමයි මහා චත්තාරික සූත්‍රයේදී සම්මා සමාධිය කියන එක ගැන තමයි විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ සම්මා සමාධියට උපකාරක වන ධර්ම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මේ සම්මා සමාධියට මම එදත් සෑහෙන දුරට කතා කළා. ඒත් නැවතත් වචන දෙක තුනක් විතරක් කියන්නම්. මෙතෙන්දී මේ සම්මා සමාධිය ගැන මේ තරම් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයි කියන කාරණේ. මහා චත්තාරික සූත්‍රයේදී සම්මා සමාධිය right concentration පිළිබඳව තමයි මූලික වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ සම්මා සමාධිය පිළිබඳව. ඒතර සම්මා සමාධිය පදනම් කරගෙන 40 ආකාරයක ධර්ම කරුණු පැහැදිලි කිරීමක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒතර සම්මා සමාධිය කියන එකෙන්දී සිද්ධ වෙන්නේ යම් ඔබ්ජෙක්ට් එකක්, යම් අරමුණක්, යම් කාරණයක් අපට විශේෂ වෙන යම් කාරණයක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් තුළ ඇතිවන පැහැදිලි ස්ථාවරය හඳුනා ගැනීම, පැහැදිලි මානසික මට්ටමක් හඳුනා ගැනීමක් කියන අර්ථයෙන් තමයි සම්මා සමාධිය කියන්නේ. එතකොට ඒ යම්කිසි අරමුණක් කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක්, පැහැදිලි මානසික හඳුනා ගැනීමක් ඇතිවෙන්න අවශ්‍ය වන සාධක හැටියට තමයි මේ සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති කියන කරුණු 7 උපකාර වෙනවා කියලා කියන්නේ. ඒ උපකාර වෙද්දී සම්මා සතියත් වායාමයත් කියන මේ කරුණු සම්මා සතිය ඒ වගේම නිවැරදි දැක්ම හා වායාමය. එතකොට නිවැරදි දැක්මත් වායාමයත් සතියත් කියන ඒවා මේ requisite conditions හැටියට දක්වනවා. එතකොට මේ supports වෙන උදව් උපකාර වෙන දේවල් හැටියට සම්මා දිට්ඨි, කම්මන්ත, ආජීව, වායාම, සති කියන කරුණු 7 දේශනා කරනවා, පැහැදිලි කරනවා. එතකොට අපිට පැහැදිලි කමක් ඇති කරගන්න ඕනේ මනසක වටිනාකම රැඳෙන්නේ. එහෙම නැත්නම් මනසකට එහි මට්ටම, එහි දියුණුව, එහි කූට ප්‍රාප්තිය, එහි ඉහළම තත්වයකට යාම කියන එක සිද්ධ වෙන්නේ සමාධියෙන් කියන එක. ඒ සමාධිය කියන තැනට යණ්ඩයි
මේ අනිකුත් කරුණු සාධක ටික උදව් වෙන්නේ කියන එක. ඒතර සමාධිය කියලා කියන්නේ තහවුරු බවක් කියන එක. පැහැදිලි හඳුනා ගැනීමක්, තහවුරු බවක් කියන එක. එතකොට දැන් අපිට විශේෂ වෙන කවර හෝ කාරණයක්. දැන් අපි කියමුකෝ දැන් බුදු පියාණන් වහන්සේට අපි ශාස්ත්‍රුත්වයෙන් සලකන්නේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් අපි සම්මාදි වෙන්න ඕනේ. උන්වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට අපේ සිතේ පිළිගැනීමක් ඇතිවෙන්න නම් ඒ පිළිගැනීම උන්වහන්සේ ශාස්ත්‍රූත්වයෙන් බාර ගැනීම සම්බන්ධයෙන් අපේ සිත සමාධි වෙන්න ඕනේ. එහෙම සමාධි වීම නිසා තමයි උන්වහන්සේගේ ශාස්ත්‍රූත්වය අපි අපේ මනසින් පිළි අරගෙන තහවුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ පිළිගැනීමට එන්න උදව් වෙන කරුණු හැටියට තමයි අර දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති කියන දේ කරුණු ටික උපකාරක ධර්ම හැටියට උදව් වෙන්නේ. එතකොට එහිදී සතියත් දැක්මත් සතියත් වායාමයක් කියන තුන ඒකට හැම වෙලේම මේ මාතෘකාව පෝෂණය කරමින් ඒ වටා රැඳෙමින් ඉන්නවා කියන එකත් මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට දැන් අපි ඒ ශාස්ත්‍රූන් වහන්සේ බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූවරයා වශයෙන් පිළිගන්නවා කියන කාරණෙහි සමාදි වුණා වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය කිසිදු තැනක දෝෂයක් ගැටලුවක් නැති අපේ ජීවිතයේ දුක් නිවීම සඳහා අදාළ වෙන සියලුම කරුණු මනවින් දේශනා වෙලා තියෙන දහමක්ය කියන එක. එතකොට ඒ දහම දවුරුදු දහස් ගාණක් මුළුල්ලේ ආරක්ෂා කර ගනිමින් මේක විවිධ අවස්ථාවලදී බැරෑරුම් අවස්ථාවලදී ඒක ආරක්ෂා කරගෙන ඒක විවිධ භාෂාවන්ට පරිවර්තනය කරමින් ජනතාවට ඒක පැහැදිලි කරලා දෙන කියා දෙන භික්ෂුන් වහන්සේලා හෝ භික්ෂුණීන් වහන්සේලා හෝ ඒ පිළිබඳව අවබෝධයක් තියෙන උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස තුල ඉන්න මේ ධර්මාවබෝධයේ ඇති සියලු දෙනාම කල්යාණ මිත්‍රයන් කියන අර්ථය. දැන් ওই විදිහට මම උදාහරණයක් දෙක තුනක් කිව්වේ. එතකොට ওই විදිහට අපට අදාළ වෙන අපි සම්බන්ධ වෙන කවර හෝ අරමුණක් ශේස්ත්‍රයක් දෙයක් සම්බන්ධයෙන් අප තුළ ඇතිවන පැහැදිලි ස්ථාවරය, පැහැදිලි හඳුනා ගැනීම, පැහැදිලි එකඟතාවය තමයි සමාධියක් කියලා කියන්නේ. ඒ සමාධිය තුළ අපි මනවින් පිහිටියාම ඒකයි නැවත වෙනස් වෙන එකක් නෙමෙයි. ඇයි? ඒක දිගු ගමනක් තුලින් ලොකු මේ පරීක්ෂණාත්මක අධ්‍යයනයක් තුලින් හඳුනා ගැනීමක් තුලින් ආපු එකඟතාවයක්. ඒකඟතාවයේ ස්ථිරයි, පැහැදිලි, निराවුල්, නිවැරදි. ඒ නිසා ඒක සම්මා හෝ නිවැරදි යහපත් කියන වචන වලින් හඳුන්වන්නේ ඒ නිසා. එතකොට ඒ ආපු එකඟතාවයේ ඒ සමාධිය තුල අපි රැඳිලා ඉන්නකොට අපේ සිත පැහැපත් වෙනවා, නිවැරදි වෙනවා, නිස්කලංක වෙනවා. ඒකේ උපේක්ෂාවත් රැඳෙනවා. එතන මේ කියන ගුණාංගයන් සමග අපේ සිතේ අර සමාධි ගුණයකින් යුක්ත ධර්ම කාරණයක් තමයි අපි අසුරු කරන්නේ. එතකොට අපේ සිතේ අර සමාධි ගුණය තමයි හැම වෙලේම ඒ කරුණු ඔස්සේ, ඒ මාතෘකා ඔස්සේ, ඒ අරමුණු ඔස්සේ අපි රැඳිලා ඉන්න මුළු කාලය තුලදී ඒ සමාධි ගුණය තමයි අපේ සිත් තුළ ආරක්ෂා වෙන්නේ, රැඳෙන්නේ. ඒතර ඒ බඳු අපි නිවැරදිව සමාධි වුණු මාතෘකා, අරමුණු, ඔබ්ජෙක්ට්ස් ප්‍රමාණය වැඩි කරගන්න අපේ සිත් තුළ තියෙන පැහැපත් බව, සංසුන් බව, විවේකයේ සුවේ පහසුව වැඩි වෙනවා. ඒ නිසා අපේ උත්සාහය, අපේ සමත හා විදර්ශනා භාවනා අභ්‍යාස තුළින් අපි නිරන්තරයෙන් කරන්න ඕන දේ තමයි ඒ මාතෘකා පිළිබඳව ඒ අරමුණු ඔස්සේ අපි සමාධි වෙන එක. එතකොට අපිට
එක එක අරමුණු ඔස්සේ සිත සමාධි වෙනකොට ඒ අරමුණු ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් නිවැරදි ධර්මපාර්ශ්වීය හැටියට අපේ සිතෙහි සමාධි වෙනකොට අර සමාධි ගුණයෙන් වැඩි සිතක් තමයි Tamanට හිමි වෙන්නේ. විපිලිසර හිතක් එන්න ඉඩක් නැහැ. එතකොට විපිලිසර වෙන්නේ නැහැ. අපි මනමින් සමාධි වෙලා ඉන්න නිසා අදාළ ඔබ්ජෙක්ට් එක අදාළ අරමුණෙහි සමාධි වෙලා ඉන්න නිසා ඒක විපිලිසරතාවයකට ඉඩක් නැහැ එතන. මේ මනමින් සමාධි වෙලානේ තියෙන්නේ. එතකොට එහෙම අපිට විශේෂ වෙන අදාළ වෙන සිහිගැන්වෙන යම් වැදගත් මාතෘකා ශේස්ත්‍ර ඔස්සේ අපේ සිත සමාධි වෙනවා නම් එතකොට නොසැලෙන unshaken mind එකක් නොසැලෙන මනසක් ශක්තිමත් මනසක් ස්ථාවර මනසක් මහග්ගත සිතක් බවට පත් වෙන සිතක් ලබන්ට අපි සුදුසන් බවට පත් වෙනවා. ඒතර ඒක තමයි දැන් අන්නේ අවශ්‍යතාවය නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ බඳු සූත්‍රයක් දේශනා කරන්නේ noble right concentration කියන එක පදනම් කරගෙන දැන් මෙහි ප්‍රධාන මාතෘකාව හැටියට noble right concentration කියන එක. ඒ කියන්නේ ආර්ය සම්මා සමාධිය ගැන තමයි මේ සූත්‍රයේදී කතා කරන්නේ. එතකොට අපේ සිත සමාධිගත සිතක් බවට පත් කර ගැනීම සඳහා අදාළ වෙන කරුණු කාරණා තමයි මේ තුලින් සාකච්ඡා වෙන්නේ. ඒ නිසා මේ සූත්‍රය අපි හොඳින් හඳුනා ගන්න එක හරිම ප්‍රයෝජනයි. මහඟු වටිනාකමක් ඒ තුල තියෙනවා. ඒ නිසා ඒකෙන් මොකද්ද දෙන concept එක අදහස කියන එක අපි සැලකිල්ලෙන් පරිස්සමෙන් හොඳින් තේරුම් ගන්න එක වටිනවා. ඒකෙදී අපි පළවෙනි එක කතා කළා මම නැවත නිකන් කියාගෙන යන්නම්. Of those right view is the forerunner and how is right view the forerunner. One discerns strong view as strong view and right view as right view. This is one's right view. And what is strong view? There is nothing given, nothing offered, nothing sacrificed. There is no fruit and result of good and bad actions. There is no this world, no next world, no mother, no father, no spontaneously reborn beings, no contemplatives and Brahmans who, faring rightly and practicing rightly, proclaim this world and next after having directly known and realized it for themselves. This is wrong view. And what is right view? Right view, I will tell you, is of two sorts. There are right view with affluence, siding with merit, resulting is acquisitions of becoming. There is right view that is noble, without affluence, transcendent and factor of the path. And what is the right view with affluence, siding with merit, resulting in acquisitions? There is what is given, what is offered, what is sacrificed. There are fruits and results of good and bad actions. There is this world and next world. There is mother and father. There are spontaneously reborn beings. There are contemplatives and Brahmans who, faring rightly and practicing rightly, proclaim this world and the next after having directly known and realized it for themselves. This is right view. This affluence siding with merit, resulting in acquisitions. And what is the right view? That is noble, without affluence, transcendent factor of path, the discernment, the faculty of discernment, the strength of discernment, analysis of qualities as a factor for awakening, the path factor of right view, in one developing the noble path, whose mind is noble, whose mind is without affluence, who is fully possessed of the noble path. This is the right view
that is noble. Without affluence, transcendent factor of the path. One makes an effort for the abandoning of wrong view and for entering into right view. This is one's right effort. One is mindful to abandon wrong view and to enter and remain in right view. This is one's right mindfulness. Thus, these three qualities, right view, right effort, right mindfulness, run circle around right view. මෙතෙන්ට නිකන් අපි කතා කළා එදා ගිය සතියේ. එතකොට එතෙන්දී අපි අවසන් කළේ මෙන්න මේ කාරණයෙන් මොකද්ද මේ දැන් රයිට් view එක ගැන කතා කළේ එතන. රයිට් view එක තුල දැන් සම්මා දිට්ඨිය හා මිච්ඡා දිට්ඨිය කියන දෙක වෙනස් වෙන්නේ රයිට් view එක පිළිබඳවත් ඇති වෙනවා. එතකොට දැක්ම පිළිබඳව මිච්ඡා දැක්මක් ඇති වෙන්නත් පුළුවන්. දැක්ම පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙන්නත් පුළුවන් කියලා කතා කළා එදා. ඊට පස්සේ ඒකට සාධක වෙන requisites හැටියට right view, right effort, right mindfulness. එතකොට නිවැරදි දැක්ම, නිවැරදි උත්සාහය, සම්මා වායාමය and නිවැරදි සිහිය කියන ඒවා run and circle around right view. එතකොට මේ right view එක අදාළව නිතරම භාවිතා වෙන තීරණාත්මක සාධක තුනක් හැටියට මේ දැක්ම, ඒ වගේම උත්සාහය හා සතිය කියන කරුණු තුන නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා කියන එක ඒකෙදි පැහැදිලි කළා. ඒතර එදා අපි කතා කරන්න පුළුවන් උනේ අපිට right view එක ගැන විතරයි. ඒතර අද අපි එතන සිට කතා කරමු. මොකද එදා කියවිච්ච දේවල් පිළිබඳව ඔබේ හිතට මොකුත් ගැටලුවක් එහෙම ආවද? නෑ මම හිතන්නේ පැහැදිලි. දෙවෙනි කාරණය, of those right view is the forerunner, and how is right view the forerunner? One discerns wrong resolve as wrong resolves and right resolve and as right resolve. This is one's right view. And what is wrong resolve? Being resolved as on sensuality, on ill will or harmfulness, this is wrong resolve. අපි ඒකේ පාලි එක කියවමු. කතමාච භික්කවේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨින් පහං භික්කවේ ද්වායං වදාමි අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා අත්ති දින්න ඒ ටික අපි කිව්වා. කතමාච භික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා යෝකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගංගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගං උච්චති භික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසවා 8 times 5 කීයද? අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා සෝ මිච්ඡාදිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨියා උපසම්පදාය ස්වායස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡාදිට්ඨින් පජාති සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති ඉතිමේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ සේයති දං සම්මා දිට්ඨි සම්මා වායෝමෝ සම්මා සති. එතර අපි ඒ ටික දකිව්වා. తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති සාස හෝති සම්මා දිට්ඨි
කතමෝච භික්කවේ මිච්ඡා සංකප්පෝ කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ අයම් භික්කවේ මිච්ඡා සංකප්පෝ කතමාච භික්කවේ සම්මා සංකප්පෝ සම්මා සංකප්පං පහං භික්කවේ දායං වදාමි අත්ති භික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදිවේපක්ඛෝ අත්ති භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදිවේපක්ඛෝ නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයම් භික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියා උපදිවේපක්ඛෝ කතමාච භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කෝ යෝකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසෝ චිත්තස්ස අරිය මග්ගංගිනෝ අරිය මග්ගම් භාවයතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංකාරෝ අයම් භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසෝ ලෝකුත්තරෝ මග්ගංගෝ සෝ මිච්ඡා සංකප්ප පස්ස පහනාය වායමති සම්මා සංකප්පස්ස උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා සංකප්පං පජහති සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහෙරති සාස්ස හෝති සම්මා සති ඉතිමේ තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති මගේ ටික ඔක්කොම කිව්වා ඒක පහසු වෙන්න දැන් මෙතෙන්දී අපි කිව්වා දෙවෙනි කාරණේ සම්මා සංකප්ප සම්බන්ධයෙන් those right view is the forerunner එතන කියනවා සම්මා දිට්ඨිය තමයි පූර්වාංගම වෙන්නේ and how is right view is forerunner සම්මා දිට්ඨිය කොයි විදිහටද පෙරටුගාමී වෙන්නේ one discerns wrong results as wrong results එතකොට යම් කිසි කෙනෙක් වැරදි සංකප්පය වැරදි විදිහට හඳුනා ගන්නවා නම් and right resolve as right resolve නිවැරදි සංකල්පය නිවැරදි සංකල්පය හැටියට තෝරගන්නවා නම් this is one's right view එතකොට කෙනෙකුගේ යහපත් දැක්ම වෙන්නේ අර දැක්ම පෙරටුගාමී වෙනවා කියවනේ මූලික වෙනවා කියවනේ එතකොට එතෙන්දී සම්මා view එක වගේම සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පයත් වැරදි සංකල්පය කියන අපි වචනේ විතර භාවිතා කරන්නේ සිංහලෙන් කියනකොට වැරදි සංකල්පය වැරදි විදිහටත් නිවැරදි සංකල්පයේ නිවැරදි විදිහටත් දකින්න පුළුවන් නම් ඒක තමයි right view එක කියලා. And what is wrong resolve? Being resolved on sensuality, on ill will, on harmfulness. This is wrong resolve. එතකොට වැරදි සංකල්ප කොයි මිච්ඡා සංකප්පය කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරනවා කාම විතර්ක. ඒතර විතර්ක කියන වචනේ තේරුම සාමාන්‍යයෙන් අදහසක් සිතුවිල්ලක් කියන අර්ථය හිතට එන තෝට් එකක් අරමුණක් සිතට නැගීම තමයි අපි විතර්කය කියලා කියන්නේ. අපි කියනවා කාම විතර්ක කියලා. ව්‍යාපාද විතර්ක. ඒ කියන්නේ තරහව, අමනාපය, දෝෂය, වෛරය ඔය වගේ එන දේවල් වලට අපි කියනවා ව්‍යාපාදේ කියලා. තරහව, අමනාපය, නුරුස්නා බව ඕන එකක් මේ ගණේට වැටෙනවා. එතකොට on harmfulness ඒ වගේම විහිංසා. කියන්නේ කෙනෙකුට රිදවන්න, හිංසා කරන්න තියෙන ඕනෑකම. එතකොට මෙන්න මේ විතර්ක තුන කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ විතර්ක තුන තමයි this is wrong resolve. මිච්ඡා සංකප්ප හැටියට, වැරදි සංකල්ප හැටියට කෙනෙකුගේ සිතට එන්නේ කියලා. දැන් මේ හැම එකක්ම අපේ සිත්වල තියෙනවා. එතකොට මේක අරහත් භාවයට පත් වෙනකම්ම මේ දේවල් තියෙන්න පුළුවන්. ඕරම්භාගීය සංයෝජනවල බහුලව තදින් තියෙනවා මේ කරුණු තුන. ඒ කියන්නේ අනාගාමී වෙනකම්ම මේ
මූලයන් තුන බලවත්ව ක්‍රියාත්මක වෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන කරුණු තුන. එතකොට ඒවා කෙනෙකුගේ බලවත් විදිහට තියෙන්න පුළුවන්, කෙනෙකුගේ මධ්‍යම ප්‍රමාණයෙන් තියෙන්න පුළුවන්, කෙනෙකුගේ සියුම් විදිහට තියෙන්න පුළුවන්. කොයි විදිහට හරි අපි හැම කෙනෙකුගේම සිත්වල මේක තියෙනවා. මොකද ඇලීම් බැඳීම් කියන ඒවා අපේ සිත්වල ඇති වෙනවා. ඒවා කෙරෙහි එරෙහිවීම කියන ඒවා ගැටීම් ස්වභාවය ඇති වෙනවා. ඒ කැමැත්තට එරෙහි වෙන එක අනිත් පැත්තට තියෙන සිතුවිල්ල තමයි ඒකට ඉල්විල් කියලා කියන්නේ. ඒතර එහෙම වුණාම අපි ඒකට රිදවන්න, පරිගන්න, එහෙම නැත්නම් හානියක් කරන්න අපේ හිතට ඇති වෙන එක තමයි විහිංසා විතර්ක කියලා කියන්නේ. එතකොට ඒ ඇසුරු කරගෙන කවර හෝ සිතුවිල්ලක් අපේ හිතට ඇති වෙනවා නම් ඒක මේ වර්ග තුනෙන් එකකට අයිති වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කාම විතර්කයක් පදනම් කරගෙන තමයි ව්‍යාපාදය හා විහිංසාව කියන එක ඇති වෙන්නේ. ඒතර ඒ දෙක ඇති වෙන්නේ නැහැ කාම කියන එක නැත්නම්. ඒතකොට අපි ඇලීමක් තියෙන නිසා තමයි ගැටීමක් ඇති වෙන්නේ හැම වෙලේම. ඇලීමක් නැතුව ගැටීමක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මෙතෙන්දී මේ කාම කියන එක රාග හැටියට, ලෝභ හැටියට, මසුරුකම හැටියට ඔය ඕන විවිධ වචන වලින් හඳුන්වන්න පුළුවන්. ඒ කවර හෝ ආකාරයකින් ඇතිවන මේ ඇලීම බැඳීම තමයි මේ සියල්ලටම මූලික වෙන්නේ. ඒ මත තමයි ව්‍යාපාදය හා ඒ වගේම විහිංසාව කියන එක ඇති වෙන්නේ. And what is right resolve? Right resolve, I tell you, is of two sorts. There is right resolve with affluence siding with merit, resulting in acquisitions. There is right resolve that is noble, without affluence, transcendent, and factor of the path. So එදා අපි කතා කළා, විස්තරාත්මකව කතා කළා මේ සෑම එකක්ම ඒ කියන්නේ view එකක් වගේම මේ සංකල්ප කියන කාරණේදීත් ඒක දෙආකාරයකට වර්ග කිරීමක් මේ චත්තාරිසක සූත්‍රයේ පැහැදිලි කරලා දෙනවා. I tell you is of two sorts. ඒක දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. There is right resolve with affluence. එතකොට මේ සම්මා සංකප්ප කියන කාරණය ආශ්‍රව සහිතව ඇති වෙන්න පුළුවන්. with affluence ආශ්‍රව සහිතව siding with merit. එතකොට පුණ්‍ය භාගීව, ඒ කියන්නේ පින පැත්තට යොමු වූ කියන අර්ථයෙන් පුණ්‍ය භාගී වෙන්න පුළුවන්. ඒ වගේම result in acquisitions, ඒ කියන්නේ කිසියම් ප්‍රාර්ථනාවන් සහිතව යමක් ලබා ගැනීමේ අපේක්ෂාව සහිතව උපදිවේපක්ක කියන පාලියෙන් හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ භවය පවත්වාගෙන යන්න ඉස්සරහට ඉදිරියටත් තමාගේ පැවැත්ම සඳහා අදාළ වෙන විදිහට ඒක දැන් ඉඳන් මරණය දක්වාත් මරණයෙන් පස්සෙත් කියන මේ අවස්ථා දෙකේදීම අදාළ වෙන ආකාරයෙන් කවර හෝ ආකාරයක හිමි කර ගැනීම, අයිති කර ගැනීම, එහි ඵල අපේක්ෂාවෙන් ප්‍රතිඵල අපේක්ෂාවකින් යුක්තව කරන විදිහට කියන උපදිවේපක්ක කියලා යෙදුමෙන් අදහස් කරන්නේ. එතකොට ඒ විදිහට නමුත් ඒක නිවැරදි භාවයේ තියෙනවා. ඇතින්දී භවයේ පැවැත්මට අදාළ වෙනවා, නිවැරදි භාවයේ තියෙනවා. මොකද ඒක ආශ්‍රව සහිතයි, නමුත් පුණ්‍ය භාගීනේ. එතකොට පින පැත්තට යොමුණු කාරණක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට යහපත් පැත්තට යොමු වුණු ලෞකික ලෝකයට අදාළව ක්‍රියාත්මක වෙන යහපත් විදිහට යන පැවැත්මක් විදිහට තමයි මෙතෙන්දී මේ කතා කරන්නේ. ඒතර ඒක දෙවෙනි අවස්ථාවේ දත් අපි කතා කළා. There is right resolve that is noble, without affluence, transcendent, and factor of the path. එතකොට අනික් පැත්ත තමයි ඒක ආර්ය වූ, ඒ වගේම අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ මාර්ගාංගයන්ගෙන් යුක්ත, නැත්නම් මාර්ගාංගයන්ට අදාළ වෙන එක කියන කාරණය. එතකොට ඒ විදිහට මේ
ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවස්ථා දෙකකින් දෙවිදියකට ඒ කියන්නේ ලෞකික වශයෙන් මේ ලෝකයට අදාළව එහෙත් පුණ්‍යභාගී වන යහපත් විදියට ඇසිරෙන මනසකුත් ඒ වගේම ලෝකෝත්තර අංශයට යොමු වූ මනසකුත් හැටියට දෙආකාරයකින් මේ සිතුවිලි හිතක ක්‍රියාත්මක වීම කියන එක මේ දෙආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි සියලු දෙනාටම අදාළව මේ විදිහට අපේ සිත්වල ඇති වෙන්න පුළුවන්. එතකොට සම්මා පැත්තට තමයි අදාළ වෙන්නේ, නිවැරදි පැත්තට, මිච්ඡා පැත්තට නෙමෙයි. මිච්ඡා පැත්තට උනත් මේ දෙආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන එක. And what is the right resolve with affluence, siding with merit, resulting in acquisitions? Resolve for renunciation, resolve for freedom from ill will, resolve for harmlessness. This is the right resolve with affluence, siding with merit, resulting in acquisitions. එතකොට ඊළඟට පැහැදිලි කරනවා ඒ සම්මා සංකප්ප කියන කාරණයම කොහොමද යහපත් විදියට නිවැරදි විදියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට resolve for renunciation ඒ කියන්නේ නෛෂ්ක්‍රම්‍ය නික්මීම කියන එක. ඒතර මේ නික්මීම කියන එක ගැන පොඩ්ඩක් වචනයක් කියන්න ඕනේ. මේක හරි ගැඹුරු අර්ථයකින් ප්‍රකාශ වෙන්නේ. දැන් අපි මේකේ අනිත් පැත්තනේ කතා කළේ මේ කාම මේ resolve on sensuality කියලා. එතකොට මේ sensuality කියන එකේ විරුද්ධ වචනය ඊට ප්‍රතිපක්ෂ වචනය තමයි සැලකෙන්නේ renunciation කියලා. දැන් renunciation කියන වචනේ අපට සාමාන්‍යයෙන් හුරු වෙලා තියෙන්නේ අබිනිෂ්ක්‍රමණය කියන වචනේ. එතකොට බෝධිසත්වයන් වහන්සේගේ මහබිනිෂ්ක්‍රමණය නැත්නම් අතහැරීම කියන අර්ථයෙන් තමයි අපිට ඒක හුරු වෙලා තියෙන වචනේ. නමුත් නෛෂ්ක්‍රම්‍ය නික්මීම කියන වචනේදී අර නික්මීම කියලා තැනකින් තැනකට යනවා වගේ අර්ථයක් අපේ හිතට ඇති වෙන්න පුළුවන්. අපි අර දිගු කාලයක් ඒක ඇහිලා තියෙන විදිහෙන්. නමුත් මෙතෙන්දී මේ නික්මීමත් එක්තරා නෛෂ්ක්‍රම්‍යයක් තමයි. නමුත් මෙතෙන්දී මානසික ඉවත් වීම කියන එක. දැන් ඒ කියන්නේ ඕනම දෙයකින් අපි හිතෙන් අයින් වෙනවා නම් ඒක නෛෂ්ක්‍රම්‍ය නික්මීම කියන එක. මේක පාරමිතාවක් හැටියට දක්වන එකක්. එතකොට අපි හිතෙන් අතහරිනවා නම් මෙතන තවත් ගැඹුරු අර්ථයක් තියෙනවා. හිතෙන් අතාරින්න ලෑස්ති පිට ඉන්නවා නම් කියන එක. renunciation කිව්වහම අතහැරීම, දුරස් කිරීම, ඉවත් වීම කියන එක විදිහකින් පුළුවන් සම්පූර්ණයෙන්ම ඒකෙන් කායිකවත් අයින් වෙන්න, මානසිකවත් අයින් වෙන්න. තව විදිහකින් කායිකව අයින් නොවි මානසිකව පමණක් අයින් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් විදිහකට මානසිකව අවශ්‍ය නම් ඕනම වෙලාවක පහසුවෙන් අයින් වෙන්න පුළුවන් මට්ටමේ ඉන්නවා කියන එක. එතන මේ තුනම අතිශය වැදගත් කරුණු තුනක්. නමුත් දැන් අපි කායිකව අයින් වීම කියන එක හුඟක් වෙලාවට ප්‍රායෝගිකව කරන්න අමාරුයිනේ. දැන් අපිට මේ යම් කිසිවක්කින් ඉවත් වෙන්න ඕන කියලා ඒක තියෙන තැනින් හෝ අදාළ පුද්ගලයා වෙතින් හෝ ඒ ද්‍රව්‍ය වස්තුව හිමිකම උරුමේ තියෙන තැනින් පුද්ගලයෙක් හැටියට, කය හැටියට, ශරීරයේ හැටියට ඉවත් කරලා ගැනීම, එතනින් ඉවතට යෑම, වෙන තැනකට යෑම කියන එක එක්තරා අදහසක් තමයි. නමුත් ඒක හැම කෙනාටම කරන්න බැරි වැඩක්නේ. එහෙමනම් ඒක පැවිදි වීමක්, එහෙම නැත්නම් ඒ බ්‍රහ්මචාරී ජීවිතයක් වෙනම ස්ථානයක, පොදු ස්ථානයක හෝ වෙනම තැනක ජීවත් වීම කියන එක. දැන් අද කාලේ හැටියට එහෙම ඒවා හැම කෙනාටම කරන්නත් බෑ. කවුරු කරන්න ගියත් ඒවායේදී යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ ස්ථානවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ස්ථානවල පරිපාලනමය ස්වභාවයන් සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්.
එතන ඉන්න අයගේ ආකල්ප සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔහොම මේ අතහැරීම කියන එක කායිකව අතහරිනවා කියන එක හුඟක් වෙලාවට ප්‍රායෝගික භවෙන් අඩු එකක් තත්වයක් හැටියට තමයි තියෙන්නේ දැන් අද කාලේ හැටියට අපිට ඒක කරන්න ගියාම විවිධ ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතර ඊළඟ කාරණය තමයි අපි ඒවා ඇසුරේ ඉන්නවා හිටියට මානසිකව ඒ සම්බන්ධතාවය නැතුව ඒවා ඇසුරේ ඉන්නවා. දැන් වතු පිටි දේපල ඉඩ කඩම් වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, වෙනත් හිමිකම් වෙන්න පුළුවන්, තමන්ගේ නිවෙස් යාන වාහන උපකරණ ගෘහ භාණ්ඩ වෙන ඉක්ුත් දේවල් වෙන්න පුළුවන්. ඒවා ඇසුරේ ඒවා පාවිච්චි කරමින් ඉන්නවා. නමුත් මනසින් ඒවයින් ඇතිවෙච්ච ඉවත් වීමක් සහිතව ඒව පරිහරණය කරනවා. නමුත් මනසින් අනවශ්‍ය විදියට බන්ධනයක් නැති තත්වයක ඉඳගෙන ඉන්න තත්වය. ඒකත් නයිස් ක්‍රමය තමයි. නික්මීම නයිස් ක්‍රමය කියන හැටියට අපි හඳුන්වන ඒ සම්බන්ධ හුරුවීමක් පුරුදු වීමක් පාරමිතාවක් හැටියටත් භාවිතා කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. අපි ඒවා ඇසුරේ තියාගෙන ඉන්නවා, භාවිතත් කරනවා. කලාට මානසිකව ඒවා කෙරෙහි දැඩි ඇල්මක් බැඳීමක් සහිතව නෙමෙයි ඒවා පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ. ඒක අර්ථයකින්. තවත් මනසක් දියුණු වෙද්දී ඒ මනසේ තියෙන්න පුළුවන් ස්වභාවයක් තමයි අපි ඒ දේවල් ඇසුරු කරනවා කලාට අවශ්‍ය ඒවා අපි සම්බන්ධ ඒවා ආරක්ෂා කරන්න, රැක බලා ගන්න, දියුණු කරන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම කරනවා. නමුත් ඒක ගැටලුකාරී වෙන අවස්ථාවක එහෙම නැත්නම් ඒක යම්කිසි අපහසුයක් කරා යන අවස්ථාවක හෝ අවශ්‍ය සුදුසු අවස්ථාවේදී ඒකින් අයින් වෙන්න ඒ වස්තුවෙන්, කාරණයෙන්, පුද්ගලයාගෙන්, තනතුරෙන් කවර හෝ දෙයකින් ඕනෑම වෙලාවක අපහසුයක් නැතුව අයින් වෙන්න කැමැත්තෙන්, අයින් වෙන්න සූදානම්ව ඒවා පරිහරණය කිරීම කියන එක. ඒතර ඒක ලොකු අර්ථවත් බවක් තියෙනවා. දැන් අපි ඒවා අපි කියමු ඉඩකඩමක් හරි, නිවසක් හරි, වාහනයක් හරි, වෙන දෙයක් හරි, තනතුරක් වේවා, ඕනම දෙයක් සම්බන්ධයෙන් අපි ඒවට අදාළ වූ දේවල් මේ ලෞකික ලෝකයේ කරන විදිහටම අපි ඒවා භාවිතා කරනවා, හසුරවනවා, ඒවා පිළිබඳව ආරක්ෂා කරනවා, වැඩි දියුණු කරනවා, පරිස්සම් කරනවා. ඒ දේවල් ඔක්කොම ටික කරනවා. හැබැයි අවශ්‍ය නම් අවශ්‍ය තැනදී ඒක අතහරින්න සූදානම්ව ඕන නම් අතහරින්න පුළුවන් කිසිදු මානසික පීඩාවකින් තොරව. එතකොට අන්න ඒ ප්‍රමාණයට ඒ ක්‍රමයට හිත සකස් කරගන්න පුළුවන් නම් ඒකත් උපේක්ෂාවක් එතෙන්දී මූලික වෙනවා. එතකොට උපේක්ෂාවම තමයි. එතකොට එතෙන්දී අපි ඒක අපෙන් ඉවත් කරන්න අවශ්‍ය වුණොත් එහෙම කිසිදු චිත්ත පීඩාවකින් තොරව, වෙහෙසකින් අපහසුවකින් තොරව ඒක අයින් කරන්න සූදානම්ව ඉඳීම. එතකොට මේ රිනන්සියේෂන් කියන එක, නයිෂ්ක්‍රම්‍ය, නික්මීම, ඉවත්වීම, අතහැරීම කියන එක අපිට ওই විදිහට භාවිතා කරන්න පුළුවන්. එතකොට ඇතිවිය හැකි ගැටලු, වෙහෙසකර තත්වයන්, අපහසුතා අවම කරගන්න, අඩුම තත්වයට පත් කරගන්න පුළුවන්කමක් ඒ තුලින් එනවා. Resolve for renunciation, resolve for freedom from ill will. එතකොට එහෙම තත්වයක ඉන්නකොට අර ඒ දේවල් අපෙන් ඈත් වුණා, නැති වුණා, අපි කැමති විදිහටම පවත්වන්න බැරි වුණා කියලා හිතේ ගැටුමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අර ill will කියන එක, ගැටීම කියන එක, ව්‍යාපාදේ කියන එක, විරසකේ කියන එක, නුරුස්නා බව, විරසකේ, ගැටීම කියන ඒ අර්ථයට එතෙන්ට එන්න ඕන වෙන්නේ නැහැ. මොකද අර සම්බන්ධයෙන් තියෙන්නේ අපේ කිසියම් මධ්‍යස්ථ ආකල්පයක්නේ. එතකොට ඒක විරසකයක් බවට පත් වෙන්නේ නැහැ. Resolve for harmlessness. එතකොට එහෙම වුණාම අපිට රිද්දන්න ඕන කමක්, පලිගන්න ඕන කමක්, වාඩුව ගන්න ඕන කමක්, අනික් එක්කෙනාට දැනෙන්න සලස්සන්න ඕන කමක්, එහෙම කිසි ඕන කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපේ හිතේ අර වෛරී චේතනාවල්, දරුණු චේතනාවල්, නපුරු චේතනාවල් ඇති වෙන්න ඉඩකඩක් සැලසෙන්නේ නැහැ මේ බඳු concept එකක ඉන්නකොට.
ඒ නිසා මේ සංකල්පය කියන එක හරි වැදගත්. අපේ අර දැක්ම ඒකට බලපාන්නේ කලින් අපි කතා කරපු දැක්ම. ඒ දැක්ම පදනම් කරගෙන අපේ ඇතිවන සංකල්පය ඒ දේවල් සම්බන්ධයෙන් අපි පවත්වාගෙන යනවා ඔය විදිහට නෙක්ඛම්ම සංකල්පය, අභ්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය කියන මේ සංකල්ප වලට මූලිකත්වය දීලා. ඒතර එහෙම වුණාම ඒ සිත අර ආශ්‍රවයන්ගෙන් අඩු මිදෙන ස්වභාවයකට පත් වෙනවා. This is the right resolve with influence. එතකොට ඒක ලෞකික මට්ටමේදී කරනකොට ආශ්‍රවයන් සහිතව ක්‍රියාත්මක වෙනවා. නමුත් පුණ්‍යභාගී විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අර උපදි සම්පත්තියෙන් එහෙම නැත්නම් ඒ ඇසුරෙන් Tamanට ප්‍රතිලාභ ලැබීම, ප්‍රතිඵල ලැබීම කියන එකත් එතෙන්දී අපේක්ෂා එතෙන්දී කරමින් ඉන්නවා. නමුත් අර ඒවයේ බරපතලකම අඩු නිසා අර මේ රිනන්සියේෂන් එක ඒ වගේම අභ්‍යාපාදය අවිහිංසාව කියන එක ඒ සිතේ ක්‍රියාත්මක වෙනවා. And what is the right resolve with the noble without influence, transcendent and factor of the path. එතකොට ඊළඟට පැහැදිලි කරනවා මේ රිනන්සියේෂන් එක එහෙම නැත්නම් මේ සංකල්පය කියන එක කතා කරන්නේ අපි. මේ සංකල්පය කියන එක නිවැරදි විදිහට ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන්ට පක්ෂ වූ අදාළ වූ කියන එක. මගට අදාළ වූ කියන මග කියන එක නිතර අපි කතා කරන්නේ අවබෝධය, ප්‍රඥාව කියන එක. ඒ කියන්නේ ඒකෙන් අපේ විමුක්තිය සඳහා අදාළ වෙන අවබෝධයට පක්ෂ, අවබෝධයෙන් යුක්ත කියන අර්ථයෙන්ුයි මේ factor for the path කියලා කතා කරන්නේ. ඒතර හැම විටම පාත් කිව්වහම එහි ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ප්‍රඥාව ඵලය කියලා කියන්නේ විමුක්තිය එයින් ලබන ප්‍රතිඵලය අපි. The thinking, directed thinking, resolve, mental fixity, mental transfixion, focus, awareness and verbal fabrications in one developing the noble path whose mind is noble, whose mind is without influence, who is fully possessed of the noble path. This is the right resolve that is noble, without affluence, transcendent and factor of the path. එතකොට මෙතනදී කතා කරනවා and what is the right resolve that is noble, මේ ආර්ය වූ ඒ වගේම ලෝකෝත්තර වූ මේ ආර්ය වූ අනාශ්‍රව වූ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන්ට අනුකූල වූ මේ සංකල්පය කොයි විදිහටද? The thinking, directed thinking. එතකොට මේක අපි පාලි වචනේ මේක බලමු, මේක දීලා තියෙන හැටි. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංඛාරා. එතකොට මෙතෙන්දී මේ ට්‍රාන්ස්ලේෂන් එකේ දීලා තියෙනවා thinking. එතකොට තක්කෝ කියන එක direct thinking, විතක්කෝ resolve, සංකප්පෝ කියන එක සංකප්පෝ, mental fixity appana, mental transfixion vyappana, focused awareness චේතසෝ අබිනිරෝපණ, verbal fabrications වචී සංකාරෝ. එතකොට මේ ට්‍රාන්ස්ලේෂන් එක සිද්ධ කරලා තියෙන්නේ එහෙමයි. එතකොට මේ thinking, directed thinking, resolve, mental fixity, mental transfixion, focused awareness and verbal fabrications.
එතකොට මේ කියපු ඔක්කොම මේ සංකල්පයට අදාළ වුණු යෙදුම් හැටියට එහි භාවිතාවන් හැටියටයි දක්වලා තියෙන්නේ. එතකොට මේ සම්මා සංකප්පයක ගැන කතා කරද්දී අනාශ්‍රව වූ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන්ට අදාළ වූ සංකල්පය ගැන කතා කරද්දී එතකොට මේ thinking, directed thinking, resolve, mental fixity, mental transfixion, focused awareness and verbal fabrication. මේ ටික ඔක්කොම තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභින. මම මේක පොඩ වචන දෙකක් පැහැදිලි කරන්නම් මේකේ. තක්කෝ කිව්වහම දැන් අපි අපේ හිතට එන සිත්විල්ලක් ඒකේ ඍජු බලවත් බව කියන එක තහවුරු වුණාම ශක්තිමත් වුණාම විතක්කෝ කියන වචනේ භාවිතා වෙනවා. ඒ තුලින් ඇතිවෙන අදහස් සිතුවිලි මැවීම කියන එක සංකප්පෝ කියලා අදහස් කරන්නේ. එතකොට ඒ තුලින් අපි තියෙන දෙයක් ඇසුරින් මනසට කිසියම් රූපයක් අරමුණක් මවා ගැනීමට කියනවා අප්පනා කියලා අර්පණයක් කියලා. ඒ තුලින් ඒ කියන්නේ mental fixity කියලා කියන්නේ. එතකොට mental fixity කියලා කියන්නේ අපි දැන් බාහිර ලෝකයේ තියෙන කිසියම් උපකරණයක් ද්‍රව්‍යයක් එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ හැසිරීමක් කවර හෝ දෙයක් සම්බන්ධයෙන් ඒ භෞතික ලෝකයේ තියෙන දේ දැකලා එහි රූපයක් නැත්නම් එහි අර්ථකථනයක් මනසට ගත්තාම ඒ මනසට ගැනීමට කියනවා අප්පණයක් කියලා අර්පණයක් කියලා. අර්පණා සමාධි කියලා එහෙමත් කියන්නේ. කියන්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් එහි අර්ථය නැත්නම් එහි ස්වરૂපය මනසට නගා ගන්නවා. ඒ නගාගත්ත එක භාවිතාවට ලක් කළ හැකි මට්ටමට සකස් වීමට කියනවා ව්‍යප්පනා කියලා. mental transfixion කියලා. ඒ කියන්නේ අර මනසට නගාගත්ත එක තවත් දෙයකට විවහාර කරන්න, භාවිතා කරන්න, යොදා ගන්නට පුළුවන් විදිහට සංවිධානය වීම මනසේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකට කියනවා ව්‍යප්පනා කියලා. එතකොට චේතසෝ අබිනිරෝපණ focused awareness. එතකොට මනස අපි යම් කිසි කාරණයකට යොමු කරන සුළු යොමු කිරීම චේතසෝ අබිනිරෝපණා කියලා කියන්නේ. focused awareness. එතකොට යම් කිසිවකට යොමු වුණු අදාළ වුණු හඳුනා ගැනීමකින් යුක්ත සිතුවිල්ල focused awareness කියලා කියන්නේ. verbal fabrications. එතකොට වචී සංකාර. ඒක ඔබ අහලා තියෙනවා මම හිතන්නේ ඔබ මීට කලින් ඒ ගැන භාවිතා වෙලා තියෙනවා. වචී සංකාර කියලා කියන්නේ අපි අර කිසියම් ඒ මානසික සිතුවිල්ලක් වචනාර්ථයක් ඒකට දෙනවා. verbal fabrication කියන්නේ වචනෙන් සංස්කාර කරනවා. සංස්කාර කරනවා කියලා කියන්නේ අපි ඒ දකින වස්තුවට, දේට, අරමුණට හෝ කවර හෝ දෙයකට වචනාර්ථයක් දෙනවා. වචනයෙන් ඒක හඳුන්වලා මට මතක තියාගන්න පුළුවන් වෙන විදිහට වචනයෙන් අපි ඒකට දෙනවා ඩෙෆිනිෂන් එකක්. ඒ කාරණයට, ඒ සිද්ධියට. එතකොට අපිට වචනය හරහා අර සිද්ධිය ආයි දැකලත් අපිට ඒකට අප්‍රෝච් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වචනයෙන් කිව්වයින් පස්සෙත් අප්‍රෝච් එක ගන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ මේ mental fabrication කියලා. එතකොට ඒ කියන්නේ වචනයෙන් එක සංස්කාර කරනවා. වචනයෙන් සංස්කාර කළාම සිද්ධිය නැවත ඇහෙන් දැකලා එහෙම අපිට කණෙන් අහපු හඬකින් එහෙම දෙයකින් උත් අරකට එළඹුම ගන්න පුළුවන්. අප්‍රෝච් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් වචනයෙන් ඒක කිව්වහම එහෙම ගන්නත් පුළුවන්. එතකොට දැන් අපි නවල් එකක් කියනවා. නවකතා පොතක් කියවනකොට අපි ඒකේ තියෙන ඔක්කොම දේවල් අපි ගන්නේ මනසින්මනේ ගන්නෙ. ඒකේ වචන වලින් ඒ පොතේ තියෙන්නේ ඔක්කොම වචන වලින් තමයි ඒක කියලා තියෙන්නේ. පිටුවේ තියෙන්නේ වචන වලින් ඒක කියලා තියෙන්නේ. ඒ පිටුවේ වචන වලින් කියන එක හැම එකටම අපි මනෝමය චිත්‍රයන් මවාගෙන ඒවට අර්ථකථන හදාගෙන අපි ඒ තුල කිසියම් ගලා යෑමක් සිද්ධ වෙනවා.
දැන් අන්න ඒක තමයි වචී සංකාර කියලා කියන්නේ. ඒතකොට වචනයෙන් අපි ඒක රැස් කිරීමක් කරනවා. වචන මූලික කරගෙන ඒක රැස් කර ගැනීමක් මානසික රැස් කර ගැනීමක් කරන එකට තමයි වචී සංකාරයක් කියලා කියන්නේ. එතකොට ඒකට මූලික වෙන දේවල් ටික තමයි අර thinking, direct thinking, resolve, mental fixity, mental transfixion, focus awareness කියන මේ දේවල් පදනම් කරගෙන තමයි verbal fabrication එක සිද්ධ වෙන්නේ. In one developing the noble path whose mind is noble. එතකොට යම් කිසි කෙනෙක් මේ தත්ත්වය දියුණු කරනකොට ආර්ය වූ තත්වයක් හැටියට whose mind is without effluent. එතකොට අනාශ්‍රව තත්වයක ඒ මනස දියුණු වෙන්නේ who is fully possessed of the noble path. එතකොට එයා ඒ විදිහට ඒ මානසික හැසිරීම සංකල්පම අවනකොට ඒක අර ආර්ය මාර්ගයේහි ගමන් කිරීමේ කාර්යයක් බවට පත් වෙනවා. who is fully possessed of the noble path. එතන මාර්ගයේ ගමන් කරන්නෙක් බවට පත් වෙනවා එයා. This is the right resolve that is noble. එතකොට මේක තමයි සම්මා සංකප්පය. ආර්ය වූ without influence, අනාශ්‍රව වූ transcendent ලෝකෝත්තර වූ and factor of the path මාර්ගාංගම වූ. එතන මාර්ගයට අනුකූල වූ අදාළ වූ කියන මේ ලක්ෂණයන්ගෙන් සහිත සංකල්ප කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට මේ කතා කරන්නේ මේ ධර්මයේ තුල තියෙන විශේෂය තමයි අපි කතා කරන්නේ කාගේවත් දේවල් ගැන නෙමෙයි, තමා ගැන. අපි ගැන. ඒ කියන්නේ මගේ මනස ගැන. මගේ මනසේ සිදුවෙන ක්‍රියාවලිය ගැන තමයි අපි මේ ඉගෙන ගන්නේ. ඒ නිසා මගේ මනස තුල සිද්ධ වෙන process එක කොයි විදිහටද මේවා සිද්ධ වෙන්නේ, දැක්ම කොහොමද සිද්ධ වෙන්නේ, ඒ වගේම සංකල්ප මගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද, ඒවයි තියෙන ස්වභාවය කොහොමද කියන මේ පිළිබඳ ලොකු විග්‍රහයක් තමයි මේ කරන්නේ. එතකොට අපි මේ අපේම මනස ලැබොරටරි එකක දාලා අපි පරීක්ෂණයට ලක් කිරීමක් තමයි මේ කරන්නේ. එතකොට මගේ මනසට සිද්ධ වෙන දේවල් කොයි විදිහටද සිද්ධ වෙන්නේ, ඒකේ තියෙන ස්වභාවයන් මොනවද, ඒකේ තියෙන සියුම් තැන් මොනවද කියන එක පිළිබඳව තමයි මේ විග්‍රහ වෙන්නේ. ඒතර මේ පිළිබඳව ඇති කරගන්නා වූ හඳුනා ගැනීම අපට හරි වටිනවා. මොකද අපි හොඳට ඒ ගැන දන්න කෙනෙක් බවට පත් වෙනවා දැන්. අපි සමහරට වාහනේ අපි එලවගෙන ගියාට ඒකේ මොකක් හරි විශේෂ සද්දයක් ආවොත්, අමුතුවෙන් මගේ නැවතුනොත් හරි වෙනත් ගැටලුවක් ආවොත් අපිට ඒ ගැන මුකුත් අවබෝධයක් නැහැනේ. අපි ඒකට අදාළ වූ ඒ පිළිබඳ ශිල්පියෙකුට වාසුනා කෙනෙකුට දෙන්න ඕනේ. මෙන්න මේක බලන්න හදන්න කියලා අපි යාට දෙන්න ඕනේ. එයා තමයි ඒක දාන්නේ හදාරන්නේ. දැන් මෙතෙන්දී අපිට අපේ වාහන, අපේ engine machines devices අපිට දෙන්න පුළුවන් වෙන අයට හදන්න. මොකද හැම එකක් ගැනම අපිට හදාarලා තියෙන්න බැහැනේ. ඒවට වෙලාවකුත් නැහැ. ඒ විවිධ වූ ශේත්‍ර මහ ගොඩක්නේ. නමුත් මේ ඒ සියල්ලටම වඩා වටිනා දේ තමයි අපේ මනස. අපේ කය කියන එක ගැනත් අපිට විශේෂඥයෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවනේ ඒ සඳහා. ඒතර ඒ අය ඒ කයේ ඒ කොටස් පිළිබඳව ඒවයිත් කයේ සමස්තය පිළිබඳව එක වෛද්‍යවරයෙකුට හඳුනා ගන්න බැරි තරම් පුළුල් වෙලානේ අද වෙනකොට. ඒතර ඒ නිසා කිඩ්නි සම්බන්ධයෙන් කෙනෙක් ඉන්නවා, liver එක සම්බන්ධයෙන් තව කෙනෙක් ඉන්නවා, heart එක සම්බන්ධයෙන් තව කෙනෙක් ඉන්නවා. ඔහොම ඒ අවයවයන් වල ගැටලුවක් ඇති වුණාම අපි ඒ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා කියනවා මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා, මොකද දන්නේ නැහැ කියලා අපි කිව්වම එයා තමයි ඒක හොයන්නේ, බලන්නේ, විසඳන්නේ, විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නේ, විසඳුම් ගැන කියන්නේ ඒ අය. ඒතර අපේ වාහනේ නරක් වුණාම, අපේ මැෂින් එකක් නරක් වුණාම, අපේ උපකරණයක් නරක් වුණාම, අපේ ඇඟේ උපකරණයක් නරක් වුණාම ඒ හැම එකක්ම අපි එක එක්කෙනාට පවරනවා. ඒ අයට කියනවා මේක බලලා දෙන්න, මොකද කරන්න ඕනේ කියලා කියන්නේ කියලා. නමුත් හිත පවරන්න අපට කෙනෙක් නැහැ. ඒක ගැන කියා දීපු එක්කෙනෙක් ඉන්නවා, ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේ අපිට කියා දුන්නා මේ එක එක දේවල් අපිට පවරන්න පුළුවන්. ඔබ ලෙඩ වුණාම වෛද්‍යරයා ගාවට යන්න, ඒ අවයවයන් නරක් වුණාම ඒ වෛද්‍යරු ගාවට යන්න. ඔබේ වාහනේ හෝ උපකරණය හෝ මැෂින් එකක් නම් ඒක ඒ අයට බාර දෙන්න. නමුත් ඔබේ හිත බාර දෙන්න කෙනෙක් නැහැ. ඔබ ආසේ ක්‍රියාත්මක වෙන සිත
කොයි විදිහටද ඒකේ හැසිරීම ඒ භාවිතයේ කොයි විදිහද ඒක නිවැරදි කරගන්නේ කොතෙන්දද කොයි අවස්ථාවේද කොයි විදිහටද කියන එක තව කෙනෙකුට බාර දෙන්න බෑ ඒක. අපි බාර දෙන අවස්ථාවන් තියෙනවා. දැන් අපි කවුන්සලින් එහෙම කියලා කියන්නේ ඉතින් එහෙම එකක්. ඉතින් එයා පුහුණු වෙලා අපේ ගැටලුව පිළිබඳව කතා කරන්න පුළුවන්. නමුත් ඒක යම් ප්‍රමාණයකට තමයි එහි සාර්ථකභාවය. මොකද එයා හැම වෙලේම අපිට තියාගන්න බෑනේ. සිද්ධියක් ගානේ ප්‍රශ්නයක් ගානේ පැයෙන් පැයට අපි කවුන්සලර් කෙනෙක් තියාගන්න බෑනේ අපිට. අපිට ඒ අය තියාගන්න වෙන්නේ අපිට එක එක මට්ටමින් තමයි ඒ අය තියාගන්න වෙන්නේ අපිට. හැම වෙලේම කවුන්සලර් අපි ළඟ තියාගන්න හම්බ වෙන්නේ නැහැනේ අපිට. එතකොට ඒ නිසා අපිට සිද්ධ වෙනවා කවුන්සලර් අප තුළටම ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපි හැම විටම අපි ඉගෙනගෙන මගේ සිතේ පිළිබඳව භාවිතාව මා විසින්ම කොයි විදිහටද කරගන්නේ කියන එක අපට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එහෙම ඉගෙනගෙන එහි ඇතිවිය හැකි ව්‍යාකූලතා ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් මා විසින් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද කියන එක මා විසින්ම හඳුනා ගන්න වෙනවා. ඒ නිසා අනික ඔක්කොම දේවල් අපිට වෙන වෙන අයට බාර දෙන්න පුළුවන්. නමුත් අපේ සිතේ ස්වභාවය සම්බන්ධයෙන් අපේ මානසිකත්වයේ සම්බන්ධයෙන් අපටම වගකීම බාර ගන්න සිද්ධ වෙනවා. මොකද ඒක කන්ටිනියස් ප්‍රොසෙස් එකක් නිසා. ඒක නිරන්තරයෙන්ම හැම වෙලේම 24 පැයෙම හැම සතියෙම හැම මාසෙම අවුරුද්දෙම ඒක අපිත් සමගම මෙහෙ වෙන්න ඕන නිසා. ඒ නිසා අපිට ඒක හඳුනාගෙන දැනගෙන ඒ අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සම්බන්ධ ඉගැන්වීම තමයි මේ සිද්ධ වෙන්නේ. කොහොමද නිරන්තරයෙන් අපේ සිතේ ක්‍රියාකාරීත්වය පවතින්නේ? ඒකෙදි අපේ දැක්ම අපි හැම දෙයක්ම දකින දේවල් වලට අපේ දැක්ම කොහොමද භාවිතා කරන්නේ? view එක කොයි විදිහටද භාවිතා කරන්නේ? ඒ view එක පිළිබඳව concepts අදහස් සංකල්ප අපි කොහොමද ඊළඟට භාවිතා වෙන්නේ කියන මේ රටාවයි මේ කියාගෙන යන්නේ. ඒතර මේක හරියම ප්‍රායෝගික දෙයක්. මොකද අපි හැම වෙලේම නොඑක් වස්තු ද්‍රව්‍යයන් ඒ වගේම පුද්ගලයන් අවස්ථා සිද්ධි මේ නොයෙකුත් දේවල් දකිමින් ඉන්නේ. එතකොට මේ දකින දේවල් නිවැරදිව දකින්නටත් ඒ පිළිබඳව නිවැරදිව සංකල්පනාවන් ඇති කර ගැනීමටත් අපි දක්ෂ වෙන්න ඕනේ, capable වෙන්න ඕනේ. අපිට මේ ඒ පිළිබඳව හොඳ හඳුනා ගැනීමක් ඇති වෙන්න නම්. ඒතකොට ඒ නිසා ඒ හඳුනා ගැනීම අපි සියලු දෙනාටම හරිම වටිනවා. ඒක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි හරි සියුම් දෙයක්. මොකද මෙතෙන්දී එක ගැටලුවක් ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ සිද්ධියක් තමන්ගේ දකින්නාත් තමන් වීම නිසා ඒක පක්ෂග්‍රාහීව දකින්න පුළුවන්. තමන්ට ඕන විදිහට දකින්න හදාගන්න පුළුවන් සමහර විට. ඒතර එතෙන්දී අපි වැරදි concepts වලට එන්න පුළුවන්. මොකද මට වාසි වෙන විදිහට මං හඳුනා ගන්න යන නිසා. දැන් ඒකනේ අර අපි කියන්නේ දැන් වෛද්‍යවරයෙක් වුණත් තමන්ගේ ගැටලුව වෙනත් වෛද්‍යවරයෙකුටනේ බාර දෙන්නේ. ඒ වෛද්‍යවරයා කොයිතරම් ඉගෙනගෙන තිබුණත් හැදෑරීම් කරලා තිබුණත් තමන්ගේ ශරීරයට කිසියම් ආපදාවක් අසනීපයක් වුණාම එයා ඒක වෙන වෛද්‍යවරයෙකුට කියලා එයා ලවා තමයි ප්‍රතිකාර කරවා ගන්න. එතකොට මොකද තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳන්න ගියොත් එහෙම මට පක්ෂ විදිහට මං හිතන විදිහට මට හිතෙන විදිහට කියලා අර සැබෑ තත්ත්වය හඳුනා නොගන්න ඉඩකඩ වැඩි. ඒතර ඒ නිසා මෙන්න මේ ගැටලුව මේ මනස හදාරීමේදී සිද්ධ වෙනවා. එතෙන්දී ඒ නිසා අපිට හරි සියුම් පරීක්ෂාවකට ඒක ලක් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා තමයි ඒකෙදි ඉක්විනිමිටි එක කියන එක උපේක්ෂාව කියන එකට හැම වෙලේම ඉඩකඩ සලසලා දහම දේශනා කරලා තියෙන්නේ ඒ නිසා. ඒතර ඉක්විනිමිටි කියලා කියන්නේ උපේක්ඛා මෙතන කලින් මම පැහැදිලි කරලා තියෙනවා. ඒකට කියන්නේ උපඉක්ඛති කියලා. ඒ වචනේ හැදිලා තියෙන්නේ උපඉක්ඛති කියන එකෙන් උපේක්ෂා කියන එකෙන්. එතකොට ඒ කියන්නේ බැහැලා බලනවා කියන එක. ඒ ප්‍රශ්නේ අස්සට බැහැලා බලනවා. සිද්ධිය අස්සට පිවිසෙනවා කියන එක. අපි බලන්නේ පිට ඉඳලානේ වෙනමනේ බලන්නේ එක එක පැති වලින්නේ බලන්නේ.
එහෙම බලන්නේ නැතුව සිද්ධියට බැහැලා බලනවා මධ්‍යස්ථ විදිහට බැහැලා බැලීම කියන එක. ඒ කියන්නේ පක්ෂග්‍රාහී නොවි එක එක පාට වලින් බලන්නේ නැතුව එහි සියලු හැඩතලයන් මැදිහත්ව බැලීමට තමයි ඉක්විනිමිටි කියලා කියන්නේ. ඒතර එසේ බලන්න තමයි මේ දහමෙන් හුරු කරන්නේ. ඒ නිසා දහමේ හැම එකක්ම අවසන් වෙන්නේ උපේක්ෂාවන්නේ. දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. සත්‍ය බොජ්ජංග වලත් සති සමාධි ඒ විදිහට ගිහිල්ලා උපේක්ඛාවට යන්නේ. ඒතර ඔහොම හැම එකදීම මේ උපේක්ෂාව තමයි කෙලවර தત્ත්වයේ හැටි සලකන්නේ. ඒ කියන්නේ ඉක්විනිමිටි එකට එන්නේ නැතුව අපිට ප්‍රශ්නය දෙස සාවධානව මධ්‍යස්ථ විදිහට බලන්න බෑ. ඒ නිසා ධර්මයේ ඉක්විනිමිටි එක අනිවාර්යයි. එතෙන්ට එන්න තමයි අපි උත්සාහ කරන්නේ. ධර්මයේ දකිනවා කියලා කියන්නේ ඉක්විනිමිටි එකට එන්න හැකියාව අපි මනසින් ඇති කරගන්න එක. එසේ නැතුව මෙහා ඉඳන් අපි බලන ඒවා ඔක්කොම අර පක්ෂග්‍රාහී ක්‍රමයට බැලීම නිසා අපිට ඒක සැබෑවට විනිවිද දකින්න ඒක ට්‍රාන්ස්පරන්සි එක අපිට හරියට දැනෙන්නේ නැහැ. අර වැරදි අර්ථකථනයන් දෙන්න පුළුවන් වෙන ඊට මෙහා තැනක ඉඳන් බැලුවා. ඒ නිසා හරියට බලන්නේ දැන් රහතන් වහන්සේ කෙනෙක් සිද්ධිය දෙස බලන්නේ ඉක්විනිමිටි එකේ ඉඳලා උපේක්ෂාවෙ ඉඳගෙන. ඒක උපේක්ෂාවෙ ඉඳන් බැලුවොත් තමයි සැබෑවට හරියට තේරෙන්නේ. එතෙන්ට යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ මේ සියලු හැදෑරීම් තුලින්. මුත් කියන්න අහන්න තියනවද? පිළිද ඉන්නව නේද? ඔක්කොම ඉන්නවා. හරි. සද්දයක් නැති ඉඳලා මම කියාගෙන දන්නෙත් නැති ඉඳලා හොඳයි. And what is the right resolve that is noble without affluence, transcendent and fact of the path? ඒක අපි කිව්වා නේද? ඔව් ඒක අපි කිව්වනේ. One makes an effort for the abandoning of wrong resolve and for entering right resolve. This is one's right effort. One is mindful to abandon wrong resolve and to enter and remain in right resolve. This is one's right mindfulness. Thus, these three qualities, right view, right effort, right mindfulness, run and circle around right resolve. දැන් මෙතෙන්දී මේකත් වැදගත් අපි හඳුනා ගන්න එක. දැන් එතකොට අපි මෙතෙන්දී මේ right effort එක ඉතින් right effort එක කියන්නේ තම වායාමයේ වෙන්නේ abandoning the wrong resolve එක. ඒතර වැරදි මිච්ඡා සංකල්ප තියෙනවා නම් අපේ මිච්ඡා සංකල්පයක් තියෙනවා නම් වැරදි සිතුවිලි මැවීමක් තියෙනවා නම් ඒකෙන් ඉවත් වෙලා abandoning of wrong resolve ඒකෙන් ඉවත් වෙලා for entering right resolve. ඒතර සම්මා සංකල්පයට පිවිසෙන්නට ඕන. ඒතර වැරදි සංකල්පයෙන් මිදිලා වැරදි සංකල්පය ඉවත් කරලා නිවැරදි සංකල්පයට පිවිසෙන්නට ඕන. This is one's right effort. ඒතර ඒ සඳහා නිරන්තර උත්සාහයක් ගන්න ඕන. එතකොට මෙතෙන්දී වැදගත් මේක නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ කියන්නේ එක සැරයක් කළාම හරියන වැඩක් එහෙම නෙමෙයි. දැන් හැම වෙලේම යා ඔන්ලයින් ඉන්න ඕනේ. මනසත් එක්ක හැම වෙලේම අප්ඩේට් කරමින් ඉන්න වෙනවා. ඒ එන සංකල්ප වල මං ඉන්න සංකල්ප හරිද වැරදිද කියන එක පිළිබඳව නිරන්තර පරීක්ෂාවක් කරමින් ඉන්න වෙනවා. එතකොට ඒ කියන්නේ මං එදාත් පැහැදිලි කරා ඇප්ලිකේෂන් එකක් සම්බන්ධයෙන් උදාහරණයට අරගෙන
එතකොට ඒකෙන් අපි නිරන්තරයෙන්ම මේ වැඩේ මනසේ සිද්ධ වෙනවාද කියන එක මේ හඳුනා ගනිමින් ඉන්න ඕන කියලා. නමුත් මේකට කවුරුවත් හිතන්න අවශ්‍ය නැහැ මේ හරි කාලයක් යනවා මේ වෙනම ඒකට වෙනම හිතා ඉන්න ඕන කියලා ඔහොම එකක් නැහැ. මොකද මනස කියන එක අපේ මොලේ අතිශය වේගවත්ම ලෝකේ තියෙන වේගවත්ම පරිගණකය කම්පියුටර් එක. ඒකට බොහෝ දේවල් හරිම වේගයෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන්. හරි වේගවත්ම ප්‍රොසෙසර් එක තමයි මොලේ කියන්නේ. ඉතින් ඒ නිසා ඔය ඔක්කොම කරුණු බොහෝම තප්පරයකණු 10න් පංගුවට අඩු කාලයකදී ඔක්කොම ප්‍රොසෙස් කරන්න පුළුවන්. නමුත් හැබැයි අපි ඒකට මේ පුරුදු කරලා තියෙන්න ඕනේ. භාවිතා කරලා තියෙන්න ඕනේ. අර භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා කිව්වේ දේශනා කළේ. එතකොට ඒ නිසා ඒක අපි භාවිතා කරලා තියෙන්න ඕනේ. බහුලීකත කරලා තියෙන්න ඕනේ. ඒතර ඒක අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. නැවත නැවත ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. එතකොට එහෙම වුණොත් තමයි ඒක යාට දැනගන්න අපි මොලේට හඳුනා ගන්න පුළුවන්කම එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නිතරම මේ භාවිත සිත පිළිබඳව බවුන් වැඩිම මනස මෙහෙවීම භාවනා කිරීම පිළිබඳව නිතරම අගය කළේ දේශනා කළේ පැහැදිලි කළේ නිතර උපදෙස් දුන්නේ ඒකට කම්මැලි වුණාම උකටලී වුණාම ඒකට දොස් දැක්ුවේ භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කළේ මේ විදිහට අභාවිත සිතක් ඇතුව ඉඳීම හරිම අභාග්‍යයක් ඛේදවාචකයක් නිසා. ඒතර ඒ නිසා භාවිත සිතක් තිබීම කියන්නේ නිතර කම්පෙන්ටේටිව් එක ඒ අපි නිතර සලකා බලන සුළු බව කියන එක අපේ තිබිය යුතු දියුණු කරගත යුතු එකක් හැටියට. ඒතර ඒ නිසා හැම වෙලේම ඒ කන්ටෙම්ප්ලේට් කරන ගතිය අපේ තියෙන්නට ඕන නිරන්තරයෙන්ම. ඒක එක සැරේක කරලා දැන් ඔන්න මං සංකල්පයට ආවා කියලා එකක් එහෙම නැහැ. එහෙම ක්‍රමයක් ධාමේ නැහැ. දැන් මගේ රයිට් view එක හරි ගියා. මගේ සම්මා සංකල්පය දැන් ඔන්න හරි ගියා. එහෙම නෙමෙයි. ඒක නිරන්තරයෙන් හැම සිද්ධියක් හැම ඔබ්ජෙක්ට් එකක් පාසාම හැම සිද්ධියක් හැම පුද්ගලයෙක් පාසාම සිද්ධියෙන් සිද්ධියට අවස්ථාවෙන් අවස්ථාවට හැම එකක් පාසාම සිද්ධ වෙන දෙයක් ඒක. ඒතර ඒ නිසා ඒක එක සැරේ මම දැන් රයිට් view එකට ආවිල්ලා තියෙන්නේ මම දැන් රයිට් රිසෝල්ව් එකට ආවිල්ලා තියෙන්නේ කියලා එකක් එහෙම නැහැ. මේක ක්‍රියාවලියක් හැටියට හඳුනා ගැනීම පුරුදු වීම තමයි තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය අපි ඇක්ෂන් පොයින්ට් එකක් හැටියට අපි දාගන්න ඕනේ මනසට. එතකොට අපි දකිනකොට මේ දකින දේ මගේ හරි එකක්ද මේ දකින්නේ හරියටද වැරදියටද කියන එක හඳුනා ගැනීම. ඒකෙදිත් අර නිවැරදි දැක්ම නිවැරදි උත්සාහය නිවැරදි මයින්ඩ්ෆුල්නස් එක කියන ඒවා එතෙන්දි ක්‍රියාත්මක වීම. එතකොට සම්මා සංකප්ප සම්බන්ධයෙන්ුත් මගේ නිවැරදි සිහිය නිවැරදි දැක්ම නිවැරදි සිහිය නිවැරදි උත්සාහය එතනක් තියනවාද කියලා. එතකොට එහෙම හැම වෙලේම මේක ක්‍රියාත්මක වෙමින් තියෙනා වූ දෙයක්. ඒකින් මේ ඇවිල්ලා ඉවර කරන දෙයක් එහෙම නෙමෙයි. One is mindful to abandon wrong resolve and enter and remain right resolve. එතකොට එයා මේ මිච්ඡා සංකල්පයේ මිදිලා සම්මා සංකල්පයට ඇවිල්ලා එහි වාසය කරන්න ඕන. ඒ කියන්නේ සම්මා සංකල්පයේ නිතර ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. එක සැරයක්පත් කරගත්ත එකක් නෙමෙයි එන දේ සම්බන්ධයෙන් කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. This is one's right mindfulness. මේක තමයි කෙනෙකුගේ සතිය කියලා අපි කතා කරන්නේ. These three qualities. ඒතකොට මේ අංග තුන එයාගේ නිතරම තියෙන්න ඕනේ. right view එක, right effort එක and right mindfulness කියන මේ කරුණු තුන run and circle around right resolve. එතකොට සම්මා සංකප්ප කියන එක වටේ හැම වෙලේම මේ කරුණු තුන ගමන් කරමින් ඒක ආවරණය කරගෙන ඒක සම්මා සංකල්පය කියන එක සම්මා තත්වයේ පවත්වන්න රයිට් තත්වයේ පවත්වන්න හැම විටම අවධානව සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. මේ දැක්මයි උත්සාහයයි සති
සතිය කියන එකයි සිහියෙන් යුක්ත බවයි කියන එක අර සංකල්ප කියන එක සම්මා සංකප්ප කියන එක වටේ නිතරම ක්‍රියාත්මක වෙන්න ඕනේ. run and circle around right result. ඒත් හැම වෙලේම ඒක ඇක්ටිව්ලි හැම වෙලේම තියෙන්න ඕන කියන එක. Of those, right view is the forerunner, and how is right view the forerunner? One discerns wrong speech as wrong speech and right speech as right speech. This is one's right view. And what is wrong speech? Lying, divisive tale bearing, abusive speech, and idle chatter. This is wrong speech. ඊළඟට දේශනා කරනවා මේ රයිට් විව් එක තමයි පෙරටුගාමී වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මේ භාෂාව භාවිතය වචනය තමන් කතා කරන දේ වැරදි එකක්ද එහෙම නැත්නම් හරි වචන භාවිතයක්ද වචන හැසිරීමක්ද මේ කරන්නේ කියන එක පිළිබඳව හැම වෙලේම සාවධානව ඉන්නට ඕනේ. ඉතින් මේක අපේ හරිම දුර්ලභ වෙන තැනක් ඕනම කෙනෙක්ගේ බොහෝ විට දුර්ලභ වෙන තැනක් මේ ස්පීච් එක කියන එක. මොකද අපේ සිතුවිලිත් පදනම් වෙලා තමයි වෙන්නේ. නමුත් අපි බාහිර ලෝකයට ප්‍රකාශ වෙන්නේ ස්පීච් එකෙන්නේ. වචන හරහානේ. ඒතර ඒ වචන හරහා භාවිතා වෙනකොට ඒක wrong ද right ද කියන එක හඳුනා ගැනීම අතිශය වැදගත් එකක් වෙනවා. මොකද ඕනෑම දෙදෙනෙක් අතර හෝ පිරිසක් අතර යම් යම් අය ස්වාමි භාර්යා හැටියට සහෝදර සහෝදරියන් හැටියට ඥාතීන් හිතවතුන් සේවා ස්ථානවල ඕනෑම තැනක අපිව ගැටලු වලට භාජනය කරන්නේ අවුලට භාජනය කරන්නේ අපේ වචන වලින් වැඩි හරියක් ක්‍රියාකාරකමක් බලන්න පුළුවන්. අපේ වචන වලින් ඒ වචනයක් වැරදුනහම ඒ වැරදිච්ච එක ආයෙ හදන්න හරි අමාරුයිනේ. අනික් එක ඒ වචනේ එන්නේ නිකම්ම නෙමෙයි අපේ thought process එකක් හරහා. අර අපි කියවනේ වචී සංකාර කියලා. එතකොට verbal fabrications. එතකොට verbal fabrication කියන එක මේ මනසේ ඇති වෙන දෙයක්. මනසේ සංවිධානය වෙන එකක්. verbal fabrications මනසේ already ඒක හැදිලා තියෙනවා. එතකොට ඒ හැදිච්ච එක තමයි අපි ප්‍රකාශයටපත් කරන්නේ අපේ වචන හරහා. එතකොට ද වචන කිව්වහම ඒකෙත් තියෙනවා වචනවල ස්වરૂපය ඒ වගේම එහි ස්වරය ඒක ඉදිරිපත් කරන වේගය ඒක ඉදිරිපත් කරන ස්ථානය කියන මේ නොයෙකුත් දේවල් මේ වචනය සම්බන්ධයෙන් මිශ්‍ර වෙනවා. ඒ නිසා නිකාම වචනය නෙමෙයි සමහරට නිකම්ම කියන වචනය එක තැනකදී එච්චර ලොකු ප්‍රශ්නයක් ඇති නොකරන්න පුළුවන්. තව තැනකදී ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. මේ එතකොට ඒක කියන අවස්ථාවට තැනට සිද්ධියට අනුව එතකොට මේ අපි කියමුකෝ ඔයාන එහෙම කරන්න කිව්වේ කියලා කිව්වා කියලා. එතකොට ඒක කීම එසේ කීම අනිත් එක්කෙනාට රිදෙන තැනක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ එක තැන්වලදී. එතකොට දැන් ඔයානේ එහෙම කරන්න කිව්වේ කියන එක අපිට සරල ප්‍රකාශනයක් ඇති. ඔයානේ එහෙම කරන්න කිව්වේ කියලා. නමුත් ඒක කියන තැන කියන පුද්ගලයා කියන අවස්ථාව කියන සිද්ධිය මොකක්ද කියන එක. මේවා ඔස්සේ තමයි ඒකේ තියෙන බරපතලකම හෝ ඒකේ තියෙන මධ්‍යස්ථ බව හෝ සරල බව හෝ තීරණය වෙන්නේ. ඒ නිසා වචනය පමණක් නෙමෙයි වචනය භාවිතා කරන ස්වරය ශෛලිය ඒ වෙලාවේ මූණේ තියෙන මූඩ් එක මේ ඔක්කොම බලපානවා. ඒතර ඒ නිසා වචනය කියන්නේ හරි ප්‍රබල අවියක් හැටියට තියෙන ධර්මයේ බුදු පියාණන් වහන්සේම දක්වනවා මේ වචන දක්වන්නේ මුඛ සත්‍යය කියලා. වචන නැමැති ආයුධ කියලා. يعني වචන හරියට ආයුධ වගේ. ඒ ආයුධ වලින් මිනිස්සු ගහ ගන්නවලු එකිනෙකාට. ඒකෙන් ඔවුන් බොහෝ තුවාල කර ගන්නවා, හිංසා කර ගන්නවා, හානි කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර ඒ නිසා මේ වචන කියන ඒවා හරි ගැඹුරු ඒ වගේම හරි විශාල
මේ වගකීමක් දරන දේවල්. ඒ නිසා ඒවැයිදී අපි මේ wrong the right ද කියන එක හඳුනා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එතනින් අපිට බොහෝ පැටලිලි වලට අපිව පත් වෙන්න පුළුවන්. ඒතර ඒ නිසා and what is wrong speech? එතකොට මේ ස්පීච් එක wrong වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. lying බොරු කීම, divisive tale bearing, ඒ වගේම එකිනෙකා බිඳුවන වචන, අපි කියන්නේ පිසුනා වාචා නැත්නම් කේලම් කියලා. එතකොට එකිනෙකා කෙරෙහි හිත් රිදවන, හිත් බිඳෙන, එයා මෙයා කෙරෙහි මෙයා එයා කෙරෙහි සිත බිඳෙන ආකාරයට කවර හෝ භාවිතාවක් වෙනවා නම්, වචනයක් කියවෙනවා නම් ඒක. ඊළඟට abusive speech, ඒ කියන්නේ මේ රළු වචන, අනික් එක්කෙනාගේ හිත රිදෙන ගොරෝසු වචන, නපුරු වචන, දරුණු වචන, එහෙම මනස පළුදු වෙන ආකාරයේ වචන. ඒ වගේම idle chatter, සම්ප්‍රලාප නැත්තම් තේරුමක් නැති දේවල් හිස් වචන විදිහට කියන මේ ඔක්කොම ඒවා wrong speech එක හැටියට. දැන් ඔය අපේ ශික්ෂාපදවලත් තියෙන්නේ අනික් ඒවා තුන තියෙන්නේ. දැන් වචනයෙන් කරන ඒවා 4ක්ම තියෙනවානේ. මුසාපේ, ශුඤ්ඤ, පරුසා, සම්පප්‍රලාප. එතකොට වචනයෙන් සිද්ධ වෙන ප්‍රමාණය වැඩි එක දේවල්. මොකද අපි භාවිතාව වැඩි නේ ඒකේ. ඒතර ඒ නිසා මේ විදිහේ වචන වලින් අපට සිදුවේ හැකි තුවාල, හානි හරි බහුලයි. ඒ වගේම සමහර විට අපි නොහිතා ප්‍රකාශ කරන එක වචනයකින් මුළු ජීවිත කාලයක්ම සෆර් කරන්න සිද්ධ වෙන දේවල් අපෙන් ප්‍රකාශ වෙන්න පුළුවන්. මොකද අපි එළියට ගියාට පස්සේ ආයෙසරයක් ඒක අදලා ගන්න බෑනේ අපිට. ඒ නිසා ඒක ප්‍රකාශ වුණාට පස්සේ මට බැරි වුණා, මං එච්චර හිතුවේ නෑ, මං ඔච්චර ගණන් ගන්න එපා, එහෙම හිතලා නෙමෙයි මම කිව්වේ. ඔය නොඑක් දේවල් අපිට කියන්න පුළුවන්. ඒ කිව්වට ඒ කීමේ එච්චරම අර්ථයක් එන්නේ නැහැ. මොකද මේ වචන පිළිබඳව හරි බැරෑරුම් වැඩක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් හරි පැහැදිලි කිරීම කරලා තියෙනවා. මොකද වචනයක් නිකම් එළියට එන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒක එන්නේ අර වචී සංකාර කරනවා කියලා අපි කතා කළේ කලින්. ඒ සංකාර වෙලා තියෙන එකක් තමයි එන්නේ. ඒ කියන්නේ වචනය සංස්කාර වෙනවා ඇතුලේ. ඒ සංස්කාර වෙන්න එයාගේ දිට්ඨි සංකප්ප ඔක්කොම ඇතුලේ බලපාලා තමයි එයාගේ දැක්ම, එයාගේ සංකල්ප මේ යම් කාල සීමාවක් තුළදී හැසිරීලා තමයි වචී සංකාර බිහි වෙන්නේ. මේ සකස් වෙන්නේ. ඒතර වචී සංකාර බිහි වෙලා ඉවරලා තමයි වචනෙන් එළියට යන්නේ, ප්‍රකාශ වෙන්නේ. ඒතර ඒ නිසා මේ වචනේ වළංගුභාවයේ වගකීම Tamanට බාර ගන්න වෙනවා. ඒක විහිළුවට කිව්වද, බැරි වෙලා කිව්වද, නොහිතා කිව්වද, ඔය එකක්වත් එච්චරම වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා කියපු එකට වගකීම අනිවාර්යයෙන්ම දරන්න වෙනවා. ඒ නිසාම ඒකේ ඉෆෙක්ට් එක, ඒක කොයි විදිහට බලපාන්න පුළුවන්ද කියන එකත් හරි තීරණාත්මකයි. ඒ නිසා සමහරලාට කියපු වචනයක් මුළු ජීවිත කාලෙටම මතක හිටින වචනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒකයි හදන්නත් අමාරු වෙන්න පුළුවන්. මොකද ඒ වගකීම එයා තුළ කියන එක්කෙනා තුළ තියෙන නිසා. ඉතින් ඒ නිසා මේ වචන හැසිරවීම පිළිබඳව අපි හැම කෙනෙක්ම හුඟක් මේ හිතන්න වෙනවා. මොකද අපි ඒ ප්‍රකාශ කරන වචනේ කොයිතරම් වළංගුද, ඒක අපිට අපි ඒ වචනයට වග කියන්නේ කොයිතරම් ප්‍රමාණයකටද කියන කරුණු පිළිබඳව අපිට සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වචනය පිළිබඳව අපිට මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ. And what is the right speech? Right speech, I tell you, is of two sorts. එතකොට මේ ගැනත් කතා කරනවා. There is right speech with affluence siding with merit resulting in acquisitions.
there is right speech that is noble without affluence, transcendent and factor of the path. එතකොට මෙතෙන්දිත් අර විදිහටම කතා කරනවා ඒ සංකල්ප කියන මේ වචන කියන එකත් අර අවස්ථා දෙකෙන්ම ඒ කියන්නේ ශාස්ත්‍රව ඒ වගේම පුඤ්ඤ භාගී උපදි වේපක්ක කියන මේ ලක්ෂණ වලින් ඒ කියන්නේ ආශ්‍රව සහිත පුණ්‍ය තත්වයට නැමුණු ඒ වගේම යම් යම් ප්‍රතිඵල හිමි කර ගැනීමට අදාළ වෙන දේවල් වශයෙන් සිද්ධ වෙනවා නම් ඒක ලෞකිකත්වයට අදාළ වෙන ලෞකිකත්වයට අදාළයි තමයි නමුත් ඒ වුණාට හොඳයි යහපත් පැත්තටයි තියෙන්නේ. There is right speech that is noble without affluence, transcendent and factor of the path. ඒතර අනික් කාර්යය අර ඉස්සලම පැහැදිලි කරපු විදිහට ඒක ආර්යයි අනාශ්‍රවයි ලෝකෝත්තරයි ඒ වගේම මාර්ගාංගමයි කියන ලක්ෂණ ටික ඒවා කලින් කතා කරපුවා නිසා නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. And what is the right speech with affluence, siding with merit, resulting in acquisitions, abstaining from lying, from divisive tale bearing, from abusive speech, and from idle chatter. This is the right speech with affluence, siding with merit, resulting in acquisition. දැන් ඒකත් අර විදිහටම වචන භාවිතයේදී ඒ දෙආකාරයෙන්ම දෙපාර්ශ්වයටම අදාළ වෙන ආකාරයට භාවිතා වෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු විදිහ තියෙන නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. මේ ඔබට පුරුදු වෙලා තියෙන දේවල්. And what is the right speech that is noble without affluence, transcendent and factor of the path? The abstaining, desisting, abstinence, avoidance of the 4 forms of verbal misconduct in one developing the noble path, whose mind is noble, whose mind is without affluence, who is fully possessed of the noble path. This is the right speech that is noble without affluence, transcendent and factor of the path. ආයත් නැවතත් මේ විදිහටම පැහැදිලි කරනවා මේ වචනය මේ ආර්ය වූ අනාශ්‍රව වූ ඒ ලෝකෝත්තර වූ මාර්ගාංගම වූ දේවල් හැටියට ඒ වගේම ඒක දුරස් කිරීම සම්බන්ධයෙන් abstaining, desisting, abstinence, avoidance කියන මේ හැම වචනයකින්ම මේ ප්‍රකාශ වෙන්නේ දුරස් කිරීම, ඉවත් කිරීම, පරිවර්ජනය කිරීම, විරමණය කිරීම කියන අර්ථ තමයි මේ හැම වචනයකින්ම ප්‍රකාශ වෙන්නේ of the 4 forms of the verbal misconduct in one developing the noble path. ඒතර යම් කිසි කෙනෙක් ඒවායේ දුරු කිරීම කියන එක මේ වචනය කියන එකේ නිවැරදිභාවය පිළිබඳව සම්මා තත්වයටපත් වෙන්න නිවැරදිභාවයටපත් වෙන්න අදාළ වෙනවා. whose mind is without affluence. ඒතර යම් කිසි කෙනෙකුගේ මනස ආශ්‍රවයන්ගෙන් රහිත නම් fully possessed of the noble path. ඒතර ඒක අර උතුම් වූ ආර්ය මාර්ගයට අදාළ වූ ක්‍රියාමාර්ගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. This is the right speech that is noble. එතකොට මේක තමයි සම්මා වාචා කියන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයන් සහිත වූ වචනය කියලා කියන්නේ. One makes an effort of the abandoning of wrong speech and for entering right speech. This is one's right effort. One is mindful and abandon wrong speech and to enter and remain in right speech. This is one's right mindfulness. Thus, these 3 qualities, right view, right effort, right mindfulness, run and circle around right speech. මම හිතන්නේ නැවත මම ඒක විස්තරාත්මකව කියන්න ඕනේ නැහැ. අර ෆෝමැට් එකමයි අර විදිහමයි. ඒතර වචනය සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලියේදීත් යම් කිසි කෙනෙක් ඒ වැරදි එක දුරු කරනවා නම් abandoning ඒක දුරස් කරනවා නම් ඒ වගේම නිවැරදි වචනයට පිවිස එහි වාසය කරනවා නම් ඒ කියන්නේ නිවැරදි වචනේ භාවිතා කරන්න එයා පටන් ගන්නවා නම් ඒක තමයි
එයාගේ සිහියෙන් යුක්ත බව කියලා කියන්නේ. එතකොට මේ කියන ගුණාංග 3 මේ 3 qualities ගුණාංග 3 මේ තෙන්දිත් අදාළ වෙනවා. නිවැරදි දැක්ම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය කියන එක run and circle around right speech. ඒතර සෑම වචනයක් පාසාම දැක්ම, උත්සාහය, සිහිය කියන එක පවතින්න ඕන කියන එක. එතකොට අපිට එක්තරා දෙයක් මේ හැම එකේදීම පේන දේ තමයි අපේ සිතුවිල්ලත් දකිද්දිත් සිතුවිලි හිතට නැගෙද්දිත් ඒ සිතුවිලි වචන හැටියට ප්‍රකාශයට පත් වෙද්දිත් හැම විටම අපි සාවධාන වෙන්න ඕන කියන එක කල්පනාකාරී වෙන්න ඕන කියන එක මේ සිද්ධිය දකින්නයි ඒකෙන් වැරද්දෙන් මිදිලා නිවැරද්දෙහි පිහිටණ්ඩයි ඒ සඳහා අදාළ වෙන සිහි කල්පනාවෙන් යුක්ත වීමයි කියන එක පිළිබඳව නිතරම අපි සාවධාන වෙන්න ඕන කියන එක. එතකොට ඒක නැත්තම් එහෙම absent minded වුණොත් එහෙම යම් කිසි කෙනෙක් මානසික වශයෙන් අවසිහියකටපත් වුණොත් එහෙම නැත්තම් ඒ කල්පනා චින්තා පරවශ නොවුනොත් මනවින් මනසේ දෙවි නැත්නම් අර කිව්ව දෝෂයන් එයාගේ සිතේ ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා අහිතකර වචන භාවිතා වෙන්න, අහිතකර ස්වරූපයකින් භාවිතා වෙන්න පුළුවන්. මේකෙන් තමා ළඟම ඉන්න අයට තමා එපා වෙන්න පුළුවන්. තමා පිළිබඳව කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. තමා නිසා අනික් අය වෙහෙසටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමා සම්බන්ධයෙන් තියෙන ප්‍රියශීලී භාවය අඩු වෙන්න පටන් ගන්න පුළුවන්. ඒතර හුඟක් විට මෙහෙම දේවල් පෞල් තුලත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අය වෙත වෙන්න පුළුවන් කාලයක් යද්දී විරසකතාවයන්, නොමනාපකම්, වෙහෙසකර අත්දැකීම් බහුල වෙන්නේ මේ විදිහට හඳුනාගන්නේ නැතුව වචන භාවිතයට යාම නිසා. ඉතින් ඒක බොහෝ විට අපි අතින් සිද්ධ වෙන වැරද්දක් හැටියට අපි නිතර දකිනවා සමාජයේ. ඒ වචනවල තියෙන මිහිරි බව, ආදරණීය බව, සෙනෙහබර, ලෙන්ගතු බව කියන එක සමහරට ගිලිහෙනවා. සමහර අයගේ ලක්ෂණයක් තියෙනවා gedara අයට සමීප අයට කතා කරන්නේ බොහොම සැර නපුරු අහිතකර විදියට. නමුත් බාහිර අයත් එක්ක කතා කරන්නේ බොහොම ලෙන්ගතුව ආදරෙන් සෙනෙහසෙන් තමයි කතා කරන්නේ. පිට කෙනෙකුට හිතා ගන්නත් බෑ මෙයා ගෙදෙද්දි මේ තරම් නපුරුද, ගෙදෙද්දි මේ තරම් සැර පරුස වචනද භාවිතා කරන්න කියලා හිතා ගන්නත් බැරි තරම් සමහර අය. ඉතින් ඒ නිසා ඒ ගෙදර පරිසරය අය සමග ඇතිවෙච්ච ගනුදෙනුවේ සම්බන්ධතාවයේ ඇතිවෙච්ච පරස්පරතාවයන් නිසා ගෙදර කතා කරන්නේ හරි නරක සැර විදියට. බාහිර ලෝකයේ ඇත්ත එක්ක බොහොම සුහදව ලෙන්ගතුව කතා බහ කරන අයත් ඉන්නවා. ඉතින් මෙහෙම යම් තත්ත්වයන් ගොඩ නැගෙනවා. නමුත් මේක ගෙදර තුලත් බාහිර අයත් සමග දෙගොල්ලොත් එක්කම මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ලක්ෂණත් එක්කම වචන භාවිතා වුණොත් තමයි වඩාත් අර්ථ සම්පන්න වෙන්නේ. Of those, right view is the forerunner. And how is right view the forerunner? One discerns wrong action as wrong action and right action as right action. This is one's right view. And what is wrong action? Killing, taking what is not given, illicit sex. This is wrong action. මේවා පැහැදිලි කරන්න ඕනේ නැහැ මේ අපිට මේවා ගන්තිත් තේරෙනවා. එතකොට 아무තුමින් පාලියෙන් කියන්නත් ඕනේ නැහැ මං හිතන්නේ. මොකද ගැටලුකාරී ස්වභාවයක් නැහැ. ඔබ දන්න ස්වභාවයන් කයින් සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් මෙතන කතා කරන්නේ. And what is right action? Right action, I tell you, is of two sorts. There is right action with affluence, siding with merit, resulting in acquisitions. There is right action that is noble, without affluence, transcendent factor of the path. ඒකත් පැහැදිලි. And what is the right action with affluence, siding with merit, resulting in acquisitions, abstaining from killing, from taking what is not given, and from illicit sex. This is the right action with affluence, siding with merit, resulting in acquisitions. අර විදිහටම කාය කර්ම සම්බන්ධයෙන් ක්‍රියාවන් සම්බන්ධයෙන්ුත් අර සාවධාන බවම තියෙන්න ඕන කියන එකයි කියන්නේ. මම වෙන වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. And what is the right action that is noble, without affluence, transcendent and factor of the path?
the abstaining, desisting, abstinence, avoidance of the three forms of bodily misconduct in one developing the noble path, whose mind is noble, whose mind is without affluence, who is fully possessed of the noble path. This is the right action that is noble, without affluent, transcendent, and factor of the path. ෆෝමට් එක එක විදිහමයි අර කලින් කිව්ව විදිහටමයි action එකට අදාළ. One makes an effort for the abandoning of the wrong action and for entering into right action. This is one's right effort. One is mindful and abandon wrong action and to enter and remain to right action. This is one's right mindfulness. Thus these three qualities, right view, right effort, right mindfulness, run and circle around right action. එතකොට මේ හැම එකේදීම අර දැක්මයි උත්සාහයයි සිහියෙන් යුක්ත බවයි කියන එක ඒ සෑම දැක්මක්ම සිතුවිල්ලක්ම වචනයක්ම ක්‍රියාකාරකමක්ම ඇසුරේ හැම වෙලේම පවතින්න ඕන කියන එක. ඇත්තට මේ නිරන්තර භාවනාවක් දැන් මෙතන මේ කියන්නේ. ඉතින් අපි භාවනාව කියලා අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් වෙනම තැනක ඉඳගෙන භාවනා කිරීමනේ. නමුත් මෙතෙන්දී අපිට පේනවා මේක නිරන්තර භාවනාවක්. ඒ කියන්නේ හැම වෙලේම සක්‍රීය වූ මනසකින් යුක්තව මේ හඳුනා ගැනීම සහිතව ඉන්නවා කියන එකයි. භාවිත මනසක් වෙන්නේ මේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ ඒකට. Of those, right view is the forerunner, and how is the right view the forerunner? One discerns wrong livelihood as wrong livelihood and right livelihood as right livelihood. This is one's right view. And what is wrong livelihood? Scheming, persuading, hinting, belittling, and pursuing gain with gain. This is wrong livelihood. එතකොට මේ සම්මා මිච්ඡා ආජීව සම්මා ආජීවය පිළිබඳව මෙතනදී කතා කරන්නේ අනික් අය වංචා කරන අදහසින් කතා කිරීම, රැවටිලි සහිතව කතා කිරීම, ඒ වගේම ඇඟවීම් කිරීම, එහෙම නැත්නම් තමන්ට ලබා ගන්න ඕන දේවල් කෙලින් කියන්නේ නැතුව ඒවා ලැබෙන ආකාරයට ඇඟවීම, ඒ වගේම යම් ආකාරයකින් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් යම් දේවල් සිදු කිරීම, මෙතනින් අරගෙන අතෙන්ට දුන්නා වැඩියෙන් හම්බ වෙන්න පුළුවන් කියලා හිතලා එහෙම ඒ විදිහට යම් අපේක්ෂාවන්ගෙන් යුක්ත ගනුදෙනු කිරීම කියන මේ විදිහට අනික් අය වංචා කරලා රවට්ටලා අනික් අයගේ මේ මොනවා හරි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ಗುಣ කියලා ඔය වගේ ක්‍රමවලට යම් කෙනෙක් යමක් උපයන්න උත්සාහ කරනවා නම්, හොයාගන්න උත්සාහ කරනවා නම් අනික් අය රැවටීම තුලින්, වංචා කිරීම තුලින් ඒකට කියනවා මිත්‍යා ආජීවය කියලා. වැරදි දිවි පැවැත්ම කියලා. දැන් අපි සාමාන්‍ය විවාහයේදී සතුන් වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, අවියාවිද වෙළඳාම, වසවිස වෙළඳාම, වහල් වෙළඳාම වගේ දේවල් ආජීවයේ දිවි පැවැත්ම හැටියට අපි වෙන තැන්වලදී කතා කරලා තියෙනවා. නමුත් මෙතෙන්දී කූට උපායන් මගින් එහෙම නැත්නම් වැරදි ආකාරයකට මිනිස්සු රවට්ටලා, මිනිස්සු වංචා කරලා ඒ විදිහට යමක් උපයන්න උත්සාහ කිරීම කියන අර්ථයෙන් තමයි මෙතෙන්දී සම්මා වායාම කියන එක විග්‍රහ කරලා තියෙන්නේ, පැහැදිලි කරලා තියෙන්නේ. And what is right livelihood? Right livelihood, I tell you, is of two sorts. There is right livelihood with affluence, siding with merit, resulting in acquisitions. There is right livelihood that is noble, without affluence, transcendent, and fact of the path. And what is the right livelihood with affluence, siding with merit, resulting in acquisitions? There is the case where a disciple of the noble ones abandons wrong livelihood and maintains his life with right livelihood. This is the right livelihood with affluence, siding with merit, resulting in acquisitions. මෙතන මේ
සම්මා ආජීවයේ මෙතෙන්දි පැහැදිලි කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට හුඟක් අදාළ වෙන විදිහට අර වැරදි ආකාරයෙන් ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් අනික් අය පහදවා ගන්නට යම් යම් දේවල් කියන විදිහට යම් දේවල් කිරීම වැරදි ජීවන මාර්ගයක් කියන එක ප්‍රකාශ වෙන ආකාරයයි මෙතෙන්දි පැහැදිලි කරලා තියෙන්නේ. And what is the right livelihood that is noble without affluence, transcendent and factor of the path? The abstaining, desisting, abstinence, avoidance of wrong livelihood in one of developing the noble path, whose mind is noble, whose mind is without affluence, who is fully possessed of the noble path. This is the right livelihood that is noble without affluence, transcendent and factor of the path. One tries to abandon wrong livelihood and to enter into right livelihood. This is one's right effort. One is mindful to abandon wrong livelihood and to enter and remain in right livelihood. This is one's right mindfulness. Thus, these three qualities, right view, right effort, and right mindfulness, run and circle around right livelihood. එතකොට දැන් අර ඒ ෆෝමැට් එක ඒ විදිහමයි මේ එකක් ගානේ අර මනස යොදවන්නේ මේ කොයි ආකාරයෙන්ද කියන එකයි මෙතෙන්දී පැහැදිලි කරලා තියෙන්නේ. Of those, right view is the forerunner, and how is right view the forerunner? In one of the right view, right resolve comes into being. In one of right resolve, right speech comes into being. In one of right speech, right action. In one of right action, right livelihood. In one of the right livelihood, right effort. In one of the right effort, right mindfulness. In one of right mindfulness, right concentration. In one of right concentration, right knowledge. In one of right knowledge, right release comes into being. Thus, the learner is endowed with 8 factors and the arahant with 10. එතකොට දැන් මෙතෙන්දි පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ එකින් එක මේ අවස්ථාවන්හිදී right view, resolve, speech, action, livelihood, effort, concentration කියන මේ හැම තැනකදීම අපි යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් නිවැරදි එක අයින් කරගත්තොත් වැරදි එක අයින් කරගත්තොත් නිවැරදි එකට අපිට පිළිටන්න පුළුවන්. ඒ නිසා එකක් ගානේ එකින් එක වැරදි එක අපි අයින් කරනකොට නිවැරදි එකට පිළිටනවා. එතකොට ඒක ලෞකික ලෝකයට අදාළව අපි අර සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ක කියන මට්ටමින් අපි ඒව අයින් කළොත් එතෙන්දී ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් 20යි වැරදි පැත්තට හරි පැත්තට ලෞකික ලෝකෝත්තර වශයෙන් 20යි. එමයි මෙතන 40 බවට පත් වෙන්නේ. ඒතර ඒ විදිහට අපි ඉවත් කරගත්තොත් ඒ දේවල් ඒ තුලින් ඒ පුද්ගලයා නිවැරදි භාවයට එකින් එක නිවැරදි භාවයට පත් වෙනවා. ඒතර ඒ විදිහට 8ක් මෙතන ගමන් කරනවා. Thus the learner is endowed with 8 factors and the arahant with 10. එතකොට දැන් සාමාන්‍ය පැවැත්මේදී මෙතන අෂ්ටාංගික මාර්ගයක් පැහැදිලි කරනවා. ඒ කියන්නේ මාර්ග අංග 8කදී මේ පිරිසුදු වීම මේ සමාධියට එනකන් ඇතිවෙන පිරිසුදු වීම දිගින් දිගටම සිද්ධ වෙනවා. එතකොට එක්තරා තැනකදී මේක මේ right knowledge එකයි right release එකයි කියන තව දෙකක් එකතු වෙනවා. එතකොට මේක අවසාන තැනදී අරහත් භාවයට පත්වීමේදී ඒ මේ ultimate goal එකේ goal එකට යද්දී right knowledge and right release කියලා තව දෙකක් සම්පූර්ණ වීම තුළින් තමයි අරහත් භාවයට පත් වෙන්නේ. එතකොට අපි සාමාන්‍ය විවහාරයේදීත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරනවා කියන්නේ මේ කියපු ක්‍රියාවලියෙහි අපි සක්‍රියව යෙදෙද්දී
හැම ස්ටෙප් එකකදීම අපි පෙරට වඩා ඉහළ මට්ටමකින් යම් නොලෙජ් එකක් ලබනවා. අර පෙර තිබුණු දෝෂ සහගත තත්වයෙන් මිදෙනවා, රිලීස් වෙනවා. ඒතර හැම විටම අපි රිලීස් වෙන්නේ දෝෂයෙන්, වැරද්දෙන්, අඩුපාඩුවෙන්. ඒකෙන් අයිවත් වීම තමයි අපි රිලීස් වෙන්නේ. ඒතර අපි විමුක්තියටපත් වෙන්නේ අර වැරද්දෙන් මිදීම තුලින්. ඒතර විමුක්තිය කියලා කියන්නේ වැරද්ද ඉවත් කිපිටු දැකීම. ඒ වැරද්ද පිටු දකින්න වාරයක් පාසා අපි නොලෙජ් එකෙන් ඉහළට යනවා, රිලීස් එකෙන් ඉහළට යනවා. එසේ වීම මාලාවක් තුලින් අවසානයේදී අරහත් භාවයට පත්වීමේදී මේ අටෙන් තමයි එයා කිසියම් ප්‍රඥාවකට, ඒ ප්‍රඥාව තමයි නොලෙජ් එක කියලා කියන්නේ. ඒ ප්‍රඥාව හරහා ඇති වෙන විමුක්තියයි දෙක ලබන්නේ අරහත් වීමේදී තමයි. එහි කල්මිනේෂන් එක, එහි කූට ප්‍රාප්තිය ඉහළම තත්ත්වයටපත් වෙන්නේ ඒ අවසාන තත්ත්වයේදී. මෙහා තත්ත්වවලදීත් යම් යම් මට්ටම් වලින් එයාගේ නොලෙජ් එකයි රිලීස් එකයි සිද්ධ වෙනවා. ඒ නිසා නිවන කියන එක හැම වෙලෙම අපි ගමන් කරමින් එක ස්ටෙප් බයි ස්ටෙප් අපි ටිකින් ටික ඒ අවබෝධයෙන් ඉහළට ගිහිල්ලා අවසානයේදී අරහත් භාවයේදී අවසාන 10කට ඇවිල්ලා 10 බවට පත් වෙලා තමයි එහි අරහත් භාවය ලබන්නේ, සම්පූර්ණයෙන්ම නිදහස් භාවයට පත් වෙන්නේ. Of those, right view is the forerunner, and how is the right view the forerunner? In one of right view, wrong view is abolished. The many evil, unskillful qualities that come into play with wrong view as their condition are also abolished, while the many skillful qualities that have right view as their condition go to the culmination of their development. In one of right resolve, wrong resolve is abolished. In one of right speech, wrong speech is abolished. In one of right action, wrong action is abolished. In one of the right livelihood, wrong livelihood is abolished. In one of right effort, wrong effort is abolished. In one of right mindfulness, wrong mindfulness is abolished. In one of right concentration, wrong concentration is abolished. In one of right knowledge, wrong knowledge is abolished. In one of right release, wrong release is abolished. එතකොට දැන් මෙතෙන්දී පැහැදිලි කළා අර ඉස්සෙල්ලා කිව්ව පැත්තේම අනිත් පැත්ත අපි එකක් ගානේ එක දේවල් අපි අයින් කරනකොට අපි නිවැරදි එක ලබා ගන්නකොට වැරදි එක ඉවත් වෙලා යනවා, අයින් වෙලා යනවා. එතකොට ඒ විදිහට අර ඉස්සෙල්ලා කියපු එකේම අනිත් පැත්තට අපි වැරදි එක ඉවත් කරලා හරි එක ළඟා කර ගැනීම සිද්ධ වෙනවා. හරි එක ළඟා කර ගන්නකොට වැරදි එක ඉවත් වෙලා යනවා. The many evil, unskillful qualities that come into play with wrong release as their condition are also abolished, while the many skillful qualities that have right release as their condition go to the culmination of their development. එතකොට ඒ විදිහට අපි සම්පූර්ණයෙන්ම ඒ නිවැරදි තත්වයේ කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා දෝෂයෙන් වැරදි දේවල් ඉවත් කිරීම තුලින්. Thus, monks, there are 20 factors siding with skillfulness and 20 with unskillfulness. එතන මේ විදිහට වැරදි දේවල් ලෞකික ලෝකෝත්තර හැටියට දෙකට බෙදෙන නිසා එතනදී 10 10 20ක් වෙනවා. හොඳ පැත්තට ස්කිල්ෆුල් පැත්තට ලෞකික ලෝකෝත්තර හැටියට 10 10 ගොඩනගෙන නිසා එතනත් 20ක් වෙනවා. ඒ අනුව 40ක් වෙනවා. ඒ 40 factors 40ක් තියෙන නිසා මහා චත්තාරීසක සූත්‍රය කියලා කියන්නේ. This Dhamma discourse on the great 40 has been set rolling and cannot be stopped by any contemplative or Brahman or Deva or Mara and Brahma or anyone at all in the world. මෙතන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ 40 කිසිදු කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඕනෑම කෙනෙක්, ඕනෑම භික්ෂුවක්, ඕනෑම උගතෙක්, ඕනෑම දෙවියෙක්, ඕනෑම මාරයෙක්,
ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක් මේ 40ට අදාළයි. ඒකෙන් මිදෙන්න කාටවත් බෑ. ඒ අයගේ මනසේ සක්‍රීයභාවය, මනසේ පැවැත්ම ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක අදාළ නැති කෙනෙක් ලෝකේ නැහැ. විශ්වයේ ඉන්න සෑම මිනිස්සෙක්ම මේ දේශනාවට අඩංගුයි. මේ 40ට අදාළ වෙනවා. එයා වැරද්දෙන් මිදෙනවා, නිවැරද්දෙහි හැසිරෙනවා, පවතිනවා. එතකොට හරි එකේ එදෙනකොට වැරදි එක අයින් වෙනවා, වැරදි එක බාර ගන්නකොට වැරදි එකකින් ඉවත් වෙනකොට හරි එක ඇක්ටිවේට් වෙනවා. ඒතර මේ ක්‍රියාවලිය අපි ඕනෑම කෙනෙකුගේ මනස තුල අනිවාර්යයෙන්ම සක්‍රීයභාවයට පත් වෙන ක්‍රමයකටයි මේක සිද්ධ වෙන්නේ කියලා දේශනා කරනවා. කිසිදු කෙනෙකුට මේක ප්‍රතික්ෂේප කරන්න, ඉවත් කරන්න, නොතකා හරින්න බැහැ කියලා. If any contemplative or Brahman might think that this great 40 Dhamma discourse should be censored and rejected, there are 10 legitimate implications of his statement that would form grounds for censoring him here and now. So යම් කිසි කෙනෙක් මේක ප්‍රතික්ෂේප කළොත් එහෙම එයාට බොහෝ දෝෂාරෝපණයන්ට හානි කර තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. If he censors right view, then he would honor any contemplatives and Brahmins who are of wrong view. He would praise them. If he censors right resolve, right speech, right action, right livelihood, right effort, right mindfulness, right concentration, right knowledge, if he censors right release, then he would honor any contemplative and Brahmins who are of wrong release. He would praise them. If any contemplative or Brahmins might think that this great 40 Dhamma discourse should be censored and rejected, there are these 10 legitimate implications of this statement that would form ground for censoring him here and now. යම් කිසි කෙනෙක් මේක ප්‍රතික්ෂේප කරනවා නම් එයා අර වැරදි දෘෂ්ටීන්ට හසු වෙලා, නාස්තික දෘෂ්ටිය, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටීන්, ඒවට උච්ඡේදවාදයන් වාගේ, සාස්වතවාදයන් වාගේ ඒ දෘෂ්ටීන්ට හසු වෙලා යම් කිසි කෙනෙක් මේක ප්‍රතික්ෂේප කළොත් ඒ අය ඒ අදාළ වූ හානිකර තත්ත්වයන්ට ගර්හාවකට ලක් වෙන සුළු අය බවට පත් වෙනවා. ඒ නිසා ඒ කවර කෙනෙකුටවත් මේක ප්‍රතික්ෂේප කරන්න බැහැ. Even Vassa and Bhanja, those teachers from Ukkala who were proponents of no causality, no action, no existence, would not think that this Dhamma discourses on the great 40 should be censored and rejected. Why is that? For fear of criticism, opposition and reproach. මෙතෙන්ද කියනවා උක්කලා කියන නගරයේ ඉඳලා තියෙනවා වස්ස හා බඤ්ඤ කියලා දේශකයෝ ගුරුවරු දෙදෙනෙක්. ඒ කියන්නේ උඟක් අයට අනුශාසනා කරන, උඟක් අයගේ පිළිගැනීමට ලක් වෙච්ච දෙන්නෙක් තමයි වස්ස හා බඤ්ඤ කියලා කියන්නේ. මේ දෙදෙනා මේ අකිරියවාදීන් හැටියට ලෝකේ පැවැත්ම පිළිබඳව පිළිගන්නේ නැති ද්‍රව්‍ය භෞතිකවාදීන් හැටියට හිටපු අය, මේ හේතුඵලවාදයේ පිළිබඳව ප්‍රතික්ෂේප කරපු අය. ඒතර ඒ අය පවා, ඒ දෙන්න පවා මේ මහා චත්තාරීසක සූත්‍රයේ පිළිගත් අය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒගොල්ලෝ පවා මේකට දෝෂයක් දැක්ුවේ නැහැ, ගැරහුවේ නැහැ, ප්‍රතික්ෂේප කළේ නැහැ කියලා. ඒ දෙන්න නාස්තික දෘෂ්ටියක්, අහේතු අපච්ඡේවාදයක්, උච්ඡේදවාදයක් දේශනා කරන මේ වස්සහා බඤ්ඤ පවා මේ මහා චත්තාරීසක සූත්‍රයේට දෝෂයක් දැක්ුවේ නැහැ, වැරද්දක් කිව්වේ නැහැ. Why is that? For fear of criticism, opposition and reproach. අනික් අයගෙන් ගර්හාවට, අනික් අයගේ දෝෂ දර්ශනයට, අපවාදයට ලක් වෙයි කියලා බයේ ඒ අය මේ මහා චත්තාරීසක සූත්‍රයට විරුද්ධව යමක් කිව්වේ
නැහැ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම් මේක කිසිදු කෙනෙකුට ඒ බඳු වැරදි දෘෂ්ටි ගත්ත කෙනෙකුට පවා මේ ප්‍රතික්ෂේප කරන්න බැරි ආකාරයේ දේශනාවක්. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේක අවබෝධයක් තියෙනවා නම් පිළිගන්න සිද්ධ වෙනවා. සෑම ශ්‍රමණයෙකුටම සෑම උගතෙකුටම පිළිගන්න සිද්ධ වෙන කාරණයක් කියලා උන්වහන්සේ දේශනා කරනවා. That is what the Blessed One said. Gratified the monks delighted in the Blessed One's word. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා සතුටට පත් වුණා කියලා සඳහන් කරනවා. එතකොට මේකයි මේ සූත්‍රයෙන් කියවෙන කාරණය. අවශ්‍ය පැහැදිලි කිරීම සියල්ල මම කළා. නිසා තවදුරටත් මුකුත් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. අපිට හරියම වැදගත් අපේ මනසේ ක්‍රියාකාරීත්වයට අපි භාවනාව හා මනස වැඩිම, මනස මෙහෙවීම, මනස හඳුනා ගැනීම කියන ශේත්‍ර සම්බන්ධයෙන් අපි සියලු දෙනාම උනන්දු වෙමින් ඉන්නේ. ඒ නිසා මේ ඉගැන්වීම හරිම අර්ථවත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා අප සියලු දෙනාටම. මොනවා හරි අහන්න කියන්න එහෙම දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. විනාඩි 2-3ක් තියෙනවා.